තුරු මාතෘකා ටික human resource management වල තියෙන අපි මේ කතා කරගෙන ආවා HRM වල මාතෘකා කීපයක්. ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න දැන් අපි තියරි එකක් විදිහට මේක කතා කරාට ප්‍රායෝගිකව මේක පාවිච්චි කරන විදිය මොකක්ද කියලා ප්‍රශ්නවලදී අහනවා. දැන් මේ පාර පේපර් එකත් එහෙම ප්‍රශ්න අහලා තිබ්බා. ඒකට මේ තියරි තියෙන ඒවායේ ඔක්කොම ලියලා හරියන්නේ නැහැ. ඒක අවශ්‍ය දේවල් අරගෙන ලියන්න ඕන. මම දැන් ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනකොට ඒක කතා කරනවා. මේ සම්බන්ධයෙන් යම් ටොපික් එකක් ගත්තාම ඒ ටොපික් එක සම්බන්ධයෙන් තියෙන ගොඩක් කරුණු ඕගොල්ලන්ට මේ හෑන්ඩ් අවුට් එකට ඇතුළත් කරලා තියෙනවා. මොකද ඒවාෙන් ටිකක් එහාට ගිහිල්ලා දැනගන්න ඕන හින්දා. කෝ එක තියෙන්නේ එහෙම නැත්නම් සෙන්ටර් එක තියෙන්නේ එක තැනක ප්‍රින්සිපල්ස් උඩ මූලධර්ම මත. ඒක ගොඩක් වෙලාවට ප්‍රශ්න පත්‍රයේදී මූලධර්ම අහනවා. ඉතින් එයාට ගියාම සමහර වෙලාවදී ප්‍රොසීඩියර්ස් අහනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒක තේරුම් අරගෙන උත්තර ලියන්න ඕන ප්‍රශ්න වලට උත්තර ලියද්දී. දැන් අපි අද දැන් මෙතෙක් අපි කතා කරගෙන ආවා රැකියා විශ්ලේෂණය, රැකියා නිර්මාණය, ඒ වගේම මානව සම්පත් එමෙතන පිරිස් බල කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, මිනිස් බල සැලසුම් කරණය කියන එක. අනිත් පැත්තෙන් ආකර්ෂණය, තෝරා ගැනීම, බඳවා ගැනීම, අනුස්ථාපනය කියන මාතෘකා ටික කාර්යඵල ලැබීමත් ඊසති අපි කතා කරා. ඒතර මේ සියලුම දේවල් මානව සම්පත් ක්‍රියාකාරකම් ආයතනයට අවශ්‍ය වන වර්ගයේ අවශ්‍ය වන ගුණාංග වලින් යුක්ත, ක්වොලිටිස් වලින් යුක්ත, ස්කිල්ස් වලින් යුක්ත සේවකයෙක්ව සකස් කරගන්න. ඒතර ආයතනයට අවශ්‍ය වෙනවා කියන්නේ ආයතනයේ ඉලක්ක අත්පත් කරගන්න අවශ්‍ය වෙන. ඒක ආයතනයට ඉලක්ක ලැබිලා තින්නේ උපාය මාර්ගික කල්පනාකරණය. right? උපාය මාර්ගික කල්පනාකරණය තියෙනවා කරන්න ඕන විවිධ දේවල් ඉදිරි අවුරුදු ගණනාවකට. ඒ දේවල් සම්පූර්ණ කරගන්න තමයි අපි ආයතන වලට සේවකයන් බඳවා ගන්න සහ අනිත් සියලු කල්පනාකරණ කාර්යයන් කරන්නේ මානව සම්පත් කල්පනාකරණ සම්බන්ධයෙන්. ඒත් මේකත් එකක්. දැන් අපි සේවකයෝ අලුත් අය බඳවා ගත්තා. අපි කතා කරා ඒක සේවකයෝ බඳවා ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ මිනිස් බල සැලසුම් කරණය කියන ක්‍රියාවලිය. ඒකට බලපාන මූලධර්ම තියෙනවා. right? ඒකෙදී මිනිස් බල සැලසුම් කරන ක්‍රියාවලිය විස්තර කරලා වැඩක් වෙන්නේ නැහැ. මේ ප්‍රින්සිපල්ස් ටික තමයි මේ පාර ප්‍රශ්න පත්‍රය අහලා තියෙනවා. අපි ඒක බලමු මේ වෙලාවට. right. පුහුණුව හා සංවර්ධනය කියන්නේ ආයතනයේ අරමුණු වර්ධනය කර ගැනීමට එමෙත අත්පත් කර ගැනීමට යොමු වන අයුරින් සේවකයන්ගේ චර්යාව සහ අභිප්‍රේරණය වෙනස් කිරීමේ විධිමත් ක්‍රියාවලිය. දැන් අපි සේවකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ බිහේවියර් එදා අවසානයේදී අපේ සියලුම දේවල් දැනුම වෙන්න පුළුවන්, අපේ ආකල්ප වෙන්න පුළුවන්, ඔය ඔක්කොම එළියට එන්නේ බිහේවියර් කියන එක තුලින්, චර්යාව කියන එක තුලින්. ඒකට රැකියා නිර්මාණයේදී අපි කරන්නේ යම් රැකියාවක් කරන්න අවශ්‍ය පුද්ගලයා මොනවද කරන්න ඕනේ කියන සකස් කරන එක. මොනවද එයා කරන්න ඕනේ. ඒක තමයි චර්යාව කියන්නේ. right? දැන් උදාහරණයක් විදිහට උදෑසන 8ට සේවයට වාර්තා කරන්න කිව්වොත් ඒක චර්යාවක්. ඒක කරන්න ඕන සේවකයා. මේ ආයතනයත් එක්කලා ගිවිසුම් ගත වෙනවා නම් සේවය කරනවා කියනවා. ඒකට ගනුදෙනු කරුවන්ව පිළිගන්න ඕන. හරි. ඒවා ක්වොලිටේටිව් දේවල්. සුවදත්ත ප්‍රකාශ කරන්න ඕන. ඒවා ක්වොලිටේටිව් දේවල්. දැන් එයාට කිව්වොත් එimhe දවසට එලා ට්‍රාන්සැක්ෂන්ස් 500ක් කරන්න ඕන. ක්වොන්ටිටේටිව් දෙයක්. right? දිනුම් මෙච්චර විවෘත කරන්න ඕන. ක්වොන්ටිටේටිව් දෙයක්. ඒවා බිහේවියර්ස්. ඒතර මේ බිහේවියර් එක තුලින් තමයි සේවකයාගේ බලාපොරොත්තු වෙන කාර්ය, බලාපොරොත්තු වෙන රාජකාරිය, වගකීම ඉෂ්ට වෙලා ආයතනයට අපේක්ෂා කරන ඉලක්කපත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒක වර්ධනය කරන්න ඕන
හැමදේම අපි එක මට්ටමකට ඉන්න බෑ. ආයතනය වර්ධනය වෙනකොට සේවකයන්ගේ ඒ හැකියාවනුත් වර්ධනය වෙන්න ඕන. එහෙම නැත්තම් වෙන්නේ ආයතනය වර්ධනය වෙනකොට ඒ වැඩි වෙන ප්‍රමාණය ඉටු කරගන්න අපිට සිද්ධ වෙනවා තව තවත් සේවකයෝ බඳවා ගන්න. එතකොට සේවකයෝ බඳවා ගත්තම ආයතනයේ වර්ධනය කියන එක අනිත් පැත්තෙන් සීමා වෙනවා. නේ? right? වියදම වැඩි වෙනවා. එතන ඒක යම්කිසි බැලන්ස් එකක තියෙන්න ඕනේ. සේවකයෙක්ට උනත් අනවශ්‍ය ප්‍රමාණයට රාජකාරී ඉටු කරන්න බෑ ආයතනයක් ඇතුලේ. ඒක රැකියා නිර්මාණයේදී සකස් කරනවා යාට කරන්න පුළුවන් දේවල් සහ යාට තියෙන්න ඕන සුදුසුකම් මොනවාද කියන එක. මේක කරන්නේ යම් සේවකයෙක් දැන් කරගෙන යනකොට එයාගේ මොන හරි හේතු නිසා මේ කාර්යඵල ඇගීම තුලින් අපිට තේරුම් ගන්න පුළුවන් එයාගේ බිහේවියර් එක එහෙම නැත්නම් එයාගේ පර්ෆෝමන්ස් බැහැලා. පර්ෆෝමන්ස් අඩු වෙලා. ඒතර පර්ෆෝමන්ස් අඩු වුණාම මේ පර්ෆෝමන්ස් වැඩි කරගන්න right වැඩි කරගන්න තියෙන ක්‍රියාමාර්ගය තමයි පුහුණුව හා සංවර්ධනය. ඒතර ඒකත් එක්කම තියෙන මානසික සාධකයක් තමයි අභිප්‍රේරණය කියන එක. අභිප්‍රේරණය. මොකද මේ දෙක එකකට එකක් මේ සම්බන්ධ වෙලා යන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ යම් සේවකයෙක්ට යම් රාජකාරියක් කරන්න අවශ්‍ය කරන දැනුම හෝ ස්කිල් එක නැත්නම් එයා එක පැත්තකින් එයාගේ ආකල්ප පල්ලෙහා මට්ටමකට වැටෙනවා. එයාට දැනුම සහ ස්කිල් එක දුන්නාම එයා තුළ ආත්ම විශ්වාසයක් ගොඩනගෙනවා. ඒ අනුව එයාට ඒක කරන්න පුළුවන් කියන හැඟීම ඇති වෙලා ආත්ම අභිමානයක් ඇති වෙනවා. ඒ තුලින් ඔහු අභිප්‍රේරණය වෙනවා. එක පැත්තකින් ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලින් සේවකයා තුළ අභිප්‍රේරණය ඉහළ නංවනවා. ඒකෙදි දෙන දේවල් තමයි රැකියාව සම්බන්ධ දැනුම, කුසලතා සහ ආකල්ප වෙනස් කර. ඒක ගොඩක් වෙලාවට අපේ දෙන ට්‍රේනින් වලදී දෙන්නේ දැනුම තමයි. ස්කිල්ස් වලටත් වඩා. ශේෂ්ඨයි. ස්කිල්ස් ගොඩක් වෙලාවට දෙනවා ඔය යන්ත්‍ර සූත්‍රත් එක්කලා වැඩ කරන වගේ. නමුත් ඒ දැනුම අපි භාවිතා කරන්න ඕන. ඒ වගේම ස්කිල් එක භාවිතා කරන්න ඕන යම් මට්ටමකට. මේ දෙකටම අමතරව ආකල්ප යහපත් මට්ටමකට පවත්වාගෙන යන්න. මොකද අර දෙක හොඳටම තිබුණා ආකල්ප පල්ලෙහා මට්ටමක තිබුවොත් එහෙම ගැටලුවක් ඇති වෙනවා. එහෙනම් මේ තුනම යහපත් සේවකයෙක් විසින් ඒ වගේම යහපත් පුරවැසියෙක් විසින් ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යන්න ඕනේ. එහෙම වුණාම තමයි එයාගෙන් ඵලදායී යමක් රිටර්න් එක විදිහට සමාජයට නැවත ලැබෙන්නේ. මෙතනදී ආයතනයට පුහුණුව සංවර්ධනය වලින් ආයතන ඉහිත කරුණු සපුරා ගැනීම සේවකයාගෙන් අපේක්ෂා කරන අතර ඔහුගේ ඇයගේ හැකියාව සහ අභිප්‍රේරණය මත මූලිකව බලපායි. එතකොට දැන් ඔහුගේ කාර්යඵල දැන් මේ මෙතන සූත්‍රයක් දීලා තිනවා employee performance EP කියන්නේ employee performance සේවකයාගේ කාර්යඵල ඒක සමානුපාතයි සේවකයාගේ හැකියාව competency ඇත්තටම මෙතන competency right හැකියාව මෙතනදී කියන්නේ ability කියන එක නෙමෙයි මෙතනදී අපිට ගන්න පුළුවන් competency කියලා නිපුණතාව සේවකයාගේ සානිත් පැත්තෙන් සේවකයාගේ අභිප්‍රේරණය. ඒතර නිපුණතාවය කියන එක සේවකයා ලබාගත්තු දැනුම ලබාගත්තු ස්කිල්ස් වගේ දේවල් එක්කලා සේවකයාගේ කායිකව ගොඩනැගෙන දේයක්. එතකොට අභිප්‍රේරණය කියන්නේ සේවකයාගේ තුළ ඇතිවන මානසිකව ගොඩනැගෙන යහපත් ප්‍රතිඵලයක්. ඒ දෙක මේකේ ෆන්ක්ෂන් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි මේකෙන් කියන්නේ. දැන් EP සමානුපාතිකයි A වැඩි කිරීම M. එතකොට A වැඩි කරත් EP වැඩි වෙනවා, M වැඩි කරත් EP වැඩි වෙනවා. ඒතර A එකයි M එකයි දෙකම වැඩි කරන්න පුළුවන් නම් ඒ කියන්නේ හැකියාවයි competency එකයි අභිප්‍රේරණයයි දෙකම වැඩි කරන්න පුළුවන් නම් කාර්යඵල සාධනයේ බලාපොරොත්තු මට්ටමට වඩා ගොඩක් උඩට ගේන්න පුළුවන්. ඒතර ඕගලන්ට තේරෙන්නේ නැති ability එහෙම නැත්නම් සේවකයාගේ competency අඩු වුණොත් ඕ අභිප්‍රේරණය අඩු වුණොත් ඒ දෙක බලපානවා employee performance අඩු කරන්න. මේක අඩු වෙනකොට EP අඩු වෙනවා. ඒතර වම් පැත්තේ තියෙනවා EP දකුණු පැත්තේ AM දෙක අඩු වුණාම EP අඩු වෙනවා. ඒතර ඒවා අඩු වෙන වේග රේට් එක වෙනස් වෙන්න පුළුවන්. ට්‍රේනින් වලින් අපි කරන්නේ සේවකයන්ගේ මෙන්න මේ competency එක මොටිවේෂන් එකත්
ඉහළ නංවන්න උදව් කරනවා. ඒ තුළින් අපේක්ෂා කරනවා කාර්යඵල වැඩි වී කියලා. ඔය සේවකයාගේ චර්යාව වෙනස් කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙන එක. එතකොට මේක තමයි සරලම මට්ටම සේවකයාගේ චර්යාව වෙනස් කරන්න. අනිවාර්යෙන්ම ආයතනයේ අපේක්ෂා කරන චර්යාවක් තියෙනවා. හැසිරීමක් තියෙනවා. බිහේවියර් එකක් තියෙනවා. ඒක සේවකයා තුළින් දකින්න නැත්නම් බොහෝ විට අපිට තියෙන ප්‍රතිඵලය තමයි එයාගේ කාර්යඵල සාධනය අඩු වෙනවා. ඒතකොට ඉන්ඩිවිජුවලි තනිතනිව පුද්ගලයන්ගේ කාර්යඵල සාධනය අඩු වෙනකොට ආයතනයේ සමස්ත කාර්යඵල සාධනය අඩු වෙනවා. එහෙනම් ආයතනයේ වර්ධනය අඩු වෙනවා. ඉලක්ක අත්පත් කරගන්න බෑ අපිට. ඒ නිසා පුහුණුව හා සංවර්ධනය කියන මූලික මානව සම්පත් ක්‍රියාකාරකම් දෙක තුලින් අපි කරන්නේ චර්යාවත් අභිප්‍රේරණයත් ඉහළ නංවන එක සේවකයාගේ චර්යාව වෙනස් කරන එක. ඒක තමයි ආයතනයට තියෙන පහළම මට්ටමේ චර්යාව වෙනස් කරන පොසිටිව් ෆැක්ටර් එක. ධනාත්මක සාධකය, ධනාත්මක කාර්යය. පුහුණුව හා එතකොට තව ඒවා තියෙනවා. එතකොට මේක පහළම මට්ටමේ කිව්වම තව ඒවා තියෙනවා. අනිත් එක ඩිසිප්ලිනරි මැනේජ්මන්ට් නැත්නම් විනය පරිපාලනය. ඒතර ගොඩක් වෙලාවට අද හැමෝම හිතනවා විනය පරිපාලනය කියන්නේ වැරදි වලට දඬුවම් දීමේ ක්‍රියාවලිය කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි. සම්පූර්ණයෙන් වැරදි. කාර්යඵල සාධනය එහෙම තමයි පුහුණුව හා සංවර්ධනය මගින් සේවකයාගේ චර්යාව වෙනස් කරලා අවශ්‍ය චර්යාව ලබා ගන්න බැරි වෙන අවස්ථාවන් වලදී වෙනත් ක්‍රියාකාරකම් වලදී සේවකයාගේ චර්යාව වෙනස් කිරීමේ මොකද ඊට පස්සේ ඒක යනවා වැරද්ද කියන මට්ටමට යනවා. වැරද්ද කියන මට්ටමට ගියාම ඊට පස්සේ අපිට චර්යාව වෙනස් කරන්න වෙන්නේ සේවකයාගේ විනය පරිපාලනය තුළින්. ඒතර ඒක යම්කිසි එක්තරා මට්ටමක නෙගටිව් අප්‍රෝච් එකක් වෙනවා. නිෂේධනාත්මක සාධකයක් වෙනවා. මොකද සමහර විට විනය පරිපාලනය තුළදී සේවකයාට දඬුවමක් ලැබෙන්න උනත් පුළුවන්. එහෙම දීලා උත්සාහ කරනවා අපි සේවකයාගේ චර්යාව වෙනස් කරන්න. ඉතින් යාට ගිහලා තවත් ඒවා තියෙනවා. ඒවා ගොඩක් වෙලාවට සේවකයා සම්බන්ධයෙන් පෞද්ගලිකව හිතලා. මොකද සේවකයා කියන්නේ ජීවි එකකයක්. ඒ වගේම එයාට ගොඩක් සම්බන්ධතා තියෙනවා. පවුල, සමාජය, ආයතනය විවිධ සම්බන්ධතා තියෙන විවිධ සම්බන්ධතා රකින්න පුද්ගලයෙක්. ඒතකොට එයා එකපාරට බිඳ වැටෙනොත් එimhe ඒ ඔක්කොම සියල්ල බිඳ වැටෙන නිසා සමාජමය වගකීමක් විදියට සේවකයන් සම්බන්ධයෙන් මේක ආයතන ප්‍රයෝජනක් වෙන දෙයක් නෙමෙයි. යම් මට්ටමකට සේවකයාට තියෙන වාසියක් කවුන්සිලින් වගේ දේවල් කරනවා. ඒතර කවුන්සිලින් වලින් ගොඩක් වෙලාට කරන්නේ සේවකයාගේ මානසික මට්ටම යහපත් මට්ටමට අරගෙන ඇවරේජ් සේවකයෙක් විදියට සකස් කරගන්න කරන උත්සාහය. මේ පුහුණුව සංවර්ධනය කියන්නේ ඇවරේජ් මට්ටමින් ඉහළ මට්ටමකට එක්සලන්ට් මට්ටමකට ගන්න ක්‍රියාකාරකමක් සේවකයන්ගේ. පුහුණුව හා සංවර්ධන වගේ සේවකයාගේ හැකියාව මෙන්න අභිප්‍රේරණය නැංගීමේ ඉහත සූත්‍රයකින් පෙන්වන එක. සේවක හැකියාව කොම්පිටන්සි වැඩි කිරීමට ඍජුවම බලපාන අතර අභිප්‍රේරණය කෙරෙහි වක්‍රව බලපයි. මම අර ඉස්සෙල්ලා කිව්වා ඒකයි. සේවකයාගේ ස්කිල් එකත් සේවකයාගේ නොලෙජ් එකත් වැඩි කරාම එයාට ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. right? යමක් කරන්න පුළුවන් කියන එක. ඒතර අභිමානයක් ඇති වෙනවා. ඒ තුලින් සේවකයා අභිප්‍රේරණය වෙනවා ආයතනයේ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරලා දෙන්න. ඒක වක්‍රව ඇති වෙන එක. අභිප්‍රේරණය කියන්නේ පසුබිම සකස් කිරීම. එතකොට සේවකයාට අර හැකියාව හොඳට ප්‍රයෝජන ගන්න පුළුවන්. පුහුණුව සංවර්ධනය. සේවකයන්ට දැනුම කුසලතා දෙන්න පුහුණුව හා සංවර්ධනය කියන්නේ දෙකක් විදිහට හඳුනා ගන්න. පුහුණුව කියනවා විදිහ අර්ථ දක්වනවා සමහර තැන්වලදී ට්‍රේනින් කියන එක තමන් දැනට කරන රාජකාරිය කරන්න
අවශ්‍ය වන දැනුම කුසලතා ආකල්ප කියන ඒවා ලබා දීම. කියන්නේ දැන් කරන රාජකාරිය කරන්න. ඒක සංවර්ධනය කියලා අදහස් කරන්නේ දැන් තියෙන තත්ත්වයට වඩා උසස් තත්ත්වයක්. එතකොට සේවකයාට යම් වැඩි වගකීම් පැවරෙන රාජකාරියක් කියන උසස් කිරීම. ඇත්තම උසස් වීමක්. අනාගත රැකියා අවශ්‍යතාවයක් කියන්නේ උසස් වීමක්. ලැබුණොත් සේවකයාට කොහොමද කරන්න කියන එක ඒ දෙන්නේ දැනුම කුසලතා ආකල්පම තමයි. right? අනාගත රැකියාවකට අවශ්‍ය ඒ දැනුම දෙන එක සංවර්ධනය විදියට වෙනම හඳුනාගෙන තියෙනවා මේ මානව සම්පත් කළමනාකරුවන් විසින්. පැහැදිලිද? එතකොට ඔක තමයි මේ දෙකේ වෙනස. හැබැයි දෙන්නේ එකම දේවල්. එකක් දෙනවා දැන් කරන රාජකාරිය හොඳින් කරගෙන යන්න. ඒක පුහුණුව. අනාගත වැඩි වගකීම් සහිත රාජකාරිය සඳහා සේවකයන් සූදානම් කිරීම සංවර්ධනය. ඔය යම් සේවකයෙක්ට ඒ වගේ ට්‍රේනින් එකක් ලැබුණොත් එයා තුළ අපේක්ෂාවක් ඇති වෙනවා වැඩි වගකීම් සහිත, වැඩි වරප්‍රසාද සහිත, වැඩි වැටුප් සහිත තනතුරක් ලැබුණොත් එයාට ඒක කරන්න පුළුවන් මට්ටමට සේවකයාව සූදානම් කරනවා. එයාගේ හැකියාව වැඩි කරනවා. ඒ තුලින් එයාගේ ප්‍රේරණ ඉහළ යනවා. සේවකයා තුළ ස්වයංව රාජකාරිය හොඳින් කිරීම අපේක්ෂා කරන මට්ටම ඉලක්ක ලබා දීමට පෙළඹවීමක් ඇති වෙනවා. පෙළඹවීමක් ඇති වෙනවා. ඒක සංවර්ධනය. ඒක ඇයි පුහුණුවක් අවශ්‍ය වෙන්නේ? දැන් මේ පාර ප්‍රශ්න පත්‍රයේ right මේ පාර ප්‍රශ්න පත්‍රයේ බලන්න ඔන්න මම ගත්තා තුන්වෙනි ප්‍රශ්නේ. බැංකුවක සාර්ථක පුහුණු වැඩසටහනක් පැවැත්වීම සඳහා නිර්ණායකයන්. පුහුණුව සාර්ථකයි කියන්නේ අපි අපේක්ෂා කරන දැනුම කුසලතා ආකල්ප සේවකයන්ට මුදින් ලැබිලා දීලා සේවකයන් ඒවා රාජකාරිය තුල භාවිතා කරලා මොකද්ද වෙන්න ඕන? එයාගේ කාර්යඵල එහෙනම් එයාගේ ඉලක්ක ඉටු කිරීම, ඉලක්ක අත්පත් කර ගැනීම කලින් තිබිච්ච මට්ටමට වඩා හොඳ මට්ටමකට සිද්ධ කරනවා. එහෙමනම් පුහුණුවේ ගැටලුවක් තියෙන්නේ මොකද්ද? දැනට කරන දේවල් වල අඩුපාඩුවක් තියෙනවා. පළවෙනි එක මොකද්ද? එයාගේ හැකියාවන් සම්බන්ධයෙන් එහෙම නැත්නම් අනාගත අවශ්‍ය වන හරි ඒවත් ගන්න පුළුවන්. දැනට තියෙන සේවකයාගේ කොම්පිටන්සි එකේ අඩුපාඩුවක් තියෙනවා. හැකියාවේ නිපුණතාවේ අඩුපාඩුවක් තියෙනවා. ඒතකොට ඒක හඳුනා ගන්න ඕන. ඊළඟ එක තමයි අනාගතයේ සේවකයන්ට විවිධ රාජකාරි වෙන්න පුළුවන්, අනාගතයේ ආයතනය වර්ධනය වෙන්න පුළුවන්, අලුත් රැකියා එන්න පුළුවන්. ඒතකොට ඒවා පිළිබඳ කොම්පිටන්සි එකක් දැනට නැති. ඒ අන්න ඒක ඉස්සෙල්ලා හඳුනා ගන්න ඕන. එතනින් තමයි ප්‍රශ්නෙට උත්තර ලියන්න පටන් ගන්න ඕන. ඊළඟට තමයි ඉතුරු ඒවාට යන්න ඕන. සේවකයන් ඌණ කාර්යඵල පෙන්වීමේ ප්‍රතිඵලය. ඒතකොට එයාගේ කොම්පිටන්සි එක අඩුයි. අනිත් පැත්තෙන් තව අවශ්‍යතාවයක් තියෙනවා ආයතනයේ විවිධ අලුත් රැකියා නිර්මාණය වෙනවා පරිසර සාධක වෙනස් වීම නිසා. ඒතකොට ඒවට අවශ්‍ය වෙන මෙන්න මේ කියන දැනුම කුසලතා ආකල්ප කොම්පිටන්සි එක ඇති වෙන්න ඕනේ. ඒ තුනටම අපිට කියනවා කොම්පිටන්සි කියලා. ඒක තියෙන්න ඕනේ. ඒක ඉස්සෙල්ලා හඳුනා ගන්න ඕනේ. අපි ඒකට කියනවා කොම්පිටන්සි ගැප් ඇනලිසිස් කියලා. අපි ඉදිරි දෙක කතා කරනවා. නිපුණතා පරතර විශ්ලේෂණය. අන්න එකක් ඉස්සෙල්ලා කරන්න ඕන. කරලා තමයි මේ සේවකයන්ට පුහුණු වැඩසටහන පටන් ගන්න ඕන. ඊළඟට මොකද්ද? අදාළ නිපුණතාවය ප්‍රායෝගිකව අත්පත් කරගන්න පුළුවන් මට්ටමේ පුහුණු සැසියක් සංවිධානය කරන්න ඕන. ඒකට සුදුසු සම්පත්දායකයෝ ගන්න ඕන. ඒතර පුහුණුව යන අතර සේවකයත් එක්කලා ෆීඩ්බැක් එකක් තියෙන්න ඕන. නේ? ඊට පස්සේ මේගොල්ලෝ රැකියාවට යෙදුවෙන් පස්සේ ඒකේ ප්‍රතිඵල වැඩි වෙනවද කියන එක පිළිබඳව පරීක්ෂා කරන්න. අන්න ඒ වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඒකට එක ප්‍රින්සිපල්ස් ටික. පුහුණු හා සංවර්ධන අවශ්‍යතාව අපේක්ෂිත ප්‍රතිඵල ලොකුයි, සත්‍ය ප්‍රතිඵල පුංචි. ඉතින් අපිට
ඇක්චුවල් මේ අපිට ලැබිලා තියෙන සේවකයාගේ ඇචීව්මන්ට් එක. ඒතර අපේක්ෂිත ප්‍රතිඵල කියන්නේ අපි අර උපාය මාර්ගික සැලැස්මෙන් සකස් කරගන්න ප්‍රතිඵලය. අපි හිතමු බිලියන් 10ක තැන්පතු ඒක රාශීකරණය. සත්‍ය ප්‍රතිඵලය කියන්නේ බිලියන් 5යි ඇවිල්ලා තියෙන්නේ. වෙන පරිසර සාධකවල ගැටලුවක් නැත්තම් එහෙනම් සේවකයන්ගේ කොම්පිටන්සි එකේ ප්‍රශ්නයක් තියෙනවා. පරිසර සාධක කියන්නේ දැන් මේ වගේ මේ COVID-19 තත්ත්වය වගේ ආර්ථිකයේ වර්ධනයක් වෙන තත්ත්වයක්, උද්දමනකාරී තත්ත්වයක්, එහෙම නැත්නම් උග්‍ර තරඟයක්, ඒ වගේ ගැටලු නැතිව පරිසරයක් දැන් මුල්‍ය කර්මාන්තය ගත්තාම ලික්විඩ් එහෙම ඒ කියන්නේ ද්‍රවශීලතාවය හොඳටම තියෙනවා, මුදල් හොඳටම තියෙනවා, උද්දමනකාරී තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. නමුත් අපේ ඩිපොසිට් වැඩි වෙලා නැහැ, වෙන තරඟකාරී බැංකුවල ඩිපොසිට් වැඩි වෙලා තියෙනවා. එහෙමනම් අපේ සේවකයන්ගේ චර්යාවල ගැටලු තියෙනවා. එක්ක සේවකයෝ ගනුදෙනුකරුවන්ට යහපත් ගුණාත්මක ගනුදෙනුකාර සේවාවක් දෙන්නේ නැහැ. ඒ නිසා අපේ මාකට් ෂෙයාර් එක එන්න අපෙන් යනවා. අනිත් පැත්තෙන් සේවකයෝ අලුත් ගනුදෙනුකරුවන් විභව ගනුදෙනුකරුවන්ව අත්පත් කරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග මේ මොනවාද මාකටිං කැම්පේන්ස් කරන්නේ නේ. අපි එනකම් බලන් ඉන්නවා කස්ටමර්ස්ලා අපේ බ්‍රාන්ච් එකට. ඔය දෙකන වෙන්න පුළුවන් නේ මූලිකවම. එහෙනම් අපේක්ෂිත ප්‍රතිඵල අඩුයි අපේ උපාය මාර්ගික සැලැස්ම. මොකද උපාය මාර්ගික සැලැස්ම අපි බලද්දී පරිසර සාධක තරඟකරුවන්ගේ උපාය මාර්ගය මේවා බලලා තමයි අපි හදාගන්නේ. අපිට ප්‍රතිඵල ආවේ නැහැ කියන්නේ අපි වැරද්දක්. අභ්‍යන්තර දුර්වලතාව වැඩි. ඒක මානව සම්පත් පැත්තේ දුර්වලතාව නම් මානව සම්පත් ඒ කොම්පිටන්සි එක සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. අන්න ඒක තමයි මූලිකම අවශ්‍යතාවය. අන්න මේ පේනවනේ මම අර ඉස්සෙල්ලා කිව්වේ තාක්ෂණය වෙනස් වෙලා. දැන් අපිට බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ ෆයිනෑන්ෂල් ඉන්ඩස්ට්‍රි එකේ ඉතාම වේගෙන් තාක්ෂණය වෙනස් වෙනවා. රයිට්? ඉතාම වේගෙන් තාක්ෂණය වෙනස් වෙනවා. මේ තාක්ෂණය වෙනස් වෙනකොට මේ තාක්ෂණික දැනුම තියෙන සේවකයෝ එක්ක ඇතුළට එන්න ඕන. එහෙම නැත්නම් ඉන්නයිට දෙන්න ඕනනේ. තාක්ෂණය වෙනස් වෙනවා. ඒතර සේවකයෝ මේ තමයි මේ පුහුණු වල අවශ්‍යතාවය. මම කිව්වේ සේවකයෝ උසස් කරනවා. උසස් කරායින් පස්සේ එයා කරන්නේ වෙනත් රාජකාරියක්. එයා දැන් ඒක කරන්නේ. එතකොට එයාට ඒ රාජකාරිය සම්බන්ධ දැනුම ඒවා සේවකයෝ මාරු කරනවා වෙන තැන් වලට. එතකොට එයාට ඒ අවශ්‍ය පුහුණුව ලැබිලා තියෙන්න ඕන. අලුත් සේවකයෝ ගන්නවා ආයතනයට. එතකොට ඒ සේවකයන්ට මෙලෝදයක් දන්නේ නැහැ. ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඒක දෙන්න ඕන. මේ වැරදි අවම කිරීම. දැන් ආයතනයේ සත්‍ය ප්‍රතිඵල අඩු වෙනවා කියන්නේ ආයතනයේ නාස්තිය එහෙම නැත්නම් නාස්තිය වැඩි. දැන් අපි එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් එහෙම අදාළ කාල සීමාව තුළදී ඩිපොසිට් ඇවිල්ලා නැහැ කියන්නේ සේවකයන් ඒ සම්බන්ධයෙන් ගත කරපු කාලය නාස්ති කරලා. එක්කෝ ඒවට ගිහිල්ලා නැහැ, ගනුදෙනුකරුවන් හම්බෙන්න ගිහිල්ලා නැහැ, ගනුදෙනුකාර සේවාව හොදින් කරලා නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කාලය අපතේ වල තියෙනවා. කියලා ගන්න පුළුවන් උදාහරණයක් විදිහට. අනිත් පැත්තෙන් සේවකයෝ යදවලා නැත්නම් ඒ ඉලක්ක අත්පත් කරගන්න ඒ සේවකයන් අනවශ්‍ය රාජකාරී වල යොදවලා සේවකයන්ගේ සේවක සම්පත අවභාවිතා වීමක් වෙලා තියෙනවා. ඒක වැරද්දක්. ඒකට ඒවා අවම කරගන්න. දැන් වැරදි කිව්වම සමහරට අපිට ගන්න පුළුවන් ඩිෆෙක්ට්ස් ගන්න පුළුවන්. දැන් නිෂ්පාදන ආයතනයක. හරි මොන හරි භාණ්ඩයක් නිපදවන්න නිතරම වැරදි සිද්ධ වෙනවා. ඒ නිසා අඩුපාඩු තියෙනවා. ගොඩක් අහක දාන්න සිද්ධ වෙනවා. අපි භෞතික දෙයක් ගත්තොත් අපිට එහෙම ගන්න පුළුවන්. ඒකත් වෙනස් කරන්න පුළුවන්. ඒ යන්ත්‍රය හරියට හසුරවන්න දන්නේ නැහැ. ඒ අදාළ උපකරණ හරියට හසුරවන්න දන්නේ නැහැ. එතකොට අපි ඒවට පුහුණුවක් දෙන්න ඕනේ. එතකොට අර වැරදි වෙන ප්‍රමාණය අඩු වෙනවා. වැරදි අවම කරන්න. ඉතින් ඔන්න ඔය කියන කරුණු උට තමයි අපි පුහුණුව හා සංවර්ධනය කියන එහෙම නැත්නම් පුහුණුව කියන එක තීරණය කරන්නේ. සේවකයන්ගේ දැනුම කුසලතාවය කොම්පිටන්සි එක නිපුණතාවයේ ගැටලුවක් තියෙනවා. හේතු ගොඩක් තියෙන්න පුළුවන්. අලුත් රැකියාව නිසා, සේවකයෝ මාරු කරපු නිසා, එහෙම නැත්නම් සේවකයෝ අලුතෙන් බඩවා ගත්ත නිසා වෙන්න පුළුවන් නේ. ඒ වගේම මේ
ආයතනය ඇතුලේ වැරදි වැඩි වෙනවා, නාස්තිය වැඩි වෙනවා. ඒ වගේ නිසා වෙන්න පුළුවන්. ඒක යන්ත්‍ර සූත්‍රවලට හානි වෙනවා. ඒ වගේම සේවකයන්ට තමන්ගේ සෞඛ්‍යමය ගැටලු කියන්නේ තුවාල කරගන්නවා. ජීවිත පවා සමහරට නැති වෙන්න පුළුවන් වැරදි මේ විදිහට යන්ත්‍ර සූත්‍ර පරිහරණය කරොත් එමුනේ. ඒ වගේ දේවල් වෙන්න පුළුවන් ඩිෆෙක්ට්ස් වැඩි වෙනකොට. ඒතර අපේක්ෂිත ප්‍රතිඵල එන්නේ නැති වෙනකොට ඩිෆෙක්ට්ස් වැඩි වෙනකොට ඔය කියන කරුණු උඩ තමයි පුහුණුවක් සංවිධානය කරන්නේ. මේ තියෙන ප්‍රයෝජන. අනිවාර්යයෙන්ම පුහුණුවකින් පස්සේ ඔක තමයි අවසානයේ අර කියපු ප්‍රශ්නේ උත්තරේ අවසානයේ දෙන්න ඕන. මේ පුහුණුවෙන් පස්සේ මේ දේවල් එන්න ඕන. ක්වොන්ටිටි එක වැඩි වෙන්න ඕන නිෂ්පාදනය කරන. පුහුණුවට ඉස්සෙල්ලා 1000ක් හදුනන පුහුණුවෙන් පස්සේ 1200ක්වත් හැදෙන්න ඕන. නැත්නම් ඉතින් පුහුණුව මේ ඉන්වෙස්ට්මන්ට් එකක් වෙලා නැහැ ආයතනයට. ඒක ආයෝජනයක් වෙලා නැහැ ආයතනයට. ඒක කොස්ට් එකක් විතරයි. කොස්ට් එකක් විතරයි. මොකද අපි යම් පුහුණුව සඳහා යම් මුදලක් වැය කරනවා, කාලයක් වැය කරනවා, සම්පත් වැය කරනවා. ඉතින් මේ සම්පත් වැය කරාම ඒ සම්පත් හරි ඒ සම්පත් අනිවාර්යයෙන්ම වැලියු ඇඩිෂන් එකක් සිද්ධ වෙලා එළියට එන ප්‍රතිඵලයේ වැඩි වටිනාකමක් සහිත එකක් වෙන්න ඕන. එතන නාස්තියක් තියෙනවා. ඊළඟට ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක වැඩි වෙන්න ඕන. ප්‍රොඩක්ටිවිටි ඕගනයිසේෂන් එකේ වැඩි වෙන්න ඕන. නාස්තිය අඩු වෙන්න ඕන, අනතුරු අඩු වෙන්න ඕන. එතකොට සුපර්වයිසර්ස්ලාව යොදවන්න අවශ්‍ය නැහැ පුහුණුවෙන් පස්සේ. දැන් ගොඩක් වෙලාවට අපේ තියෙන්නේ ගොඩක් තැන්වල අපේ තියෙන්නේ වැඩ කරන අයට වඩා සුපර්වයිසර්ස්ලා වැඩි. අර පෞද්ගලික කාලෙක මට මතකයි කූඹියාගේ මේල් කූඹියක් සම්බන්ධයෙන් මේල් එකක් ගියා. ඊමේල් එකක්. ඒ කියන්නේ කූඹියා වැඩ කරගෙන ඉන්නවා. ඊට පස්සේ එයාගේ වැඩ පරීක්ෂා කරන්න ඕම අරගෙන අන්තිමට ආයතනයේ සේවකයෝ වැඩි කියලා අර අතරමැද්දේ ඉන්න ඔෆිසර්ස්ලා ඉඳදී වැඩ කරන කූඹියා තමයි ආයතනෙන් ඉස්සෙල්ලාම අයින් කරන්නේ. වැඩ කරන මිනිහා. අන්න ඒ වගේ ගැටලු තියෙනවා. ඒ කියන්නේ ඉන්ස්පෙක්ටර් සුපර්වයිස් කරන කවුරුත් ඉන්න ඕනේ නෑ. දැන් බලන්න ලංකාවේ පාරක් ගත්තාම ප්‍රතවාන පොලිසියෙන් මොනතරම් මේ කාලයක් ගත කරනවද සේවකයෝ පොලිස් නිලධාරීන් ඉන්නවද පාරේ වාහන හසුරුවන්න. මේ කලර් ලයිට්ස් හිටන් තියෙනවා. තියෙද්දි මහා විශාල සංඛ්‍යාවක් පොලිස් නිලධාරීන් මේ පාරේ වාහන හසුරුවනවා. පොඩ්ඩක් බලන්න ගේයගෙන් අහලා බලන්න ජපානයේ වගේ රටක පාරේ පොලිසියෙන් කවුරුත් දකින්නේ නැහැ. කිසි පොලිස් නිලධාරියෙක් පාරේ දකින්නේ නැහැ. ඒගොල්ලෝ තැන් තැන් වල පොඩි කුටි වගේ ඒවා ඉන්නවා. හදිස්සියේ කෙනෙක්ට පාරක් අහ ගන්න ඕනොත් මොන හරි වුණොත් මම ඒගොල්ලෝ උදව් කරනවා. මොකද කලර් ලයිට්ස් වලින් කන්ට්‍රෝල් වෙන්නේ. ඒක කලර් ලයිට්ස් උදාලා අපි බලමුකෝ මේ පරිගණක පද්ධති දැම්මනේ දැන් බැංකු වලට මුල්‍ය ආයතන වලටනේ. ඒක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. ඇයි එහෙම දාන්නේ? අර කරන රාජකාරී සේවකයෝ කරන රාජකාරී පරිගණකයෙන් කරන්න පුළුවන්. දැන් පරණ සේවකයෝ දන්නවා අලුත් අය ඒක දන්නේ නැහැ. සමහර විට අපි ඔක්කොම ලෙජර් වල දැන් සේවිංස් ලෙජර් වල ඉස්සර තිබ්බ ලෙජර් විදියට පොත් විදියට ඒවයේ ට්‍රයල් බැලන්ස් ගන්නවා. يعني මාස අන්තිමට ඒවයේ ශේෂය වෙනම ලෙජර් එකකින් එකතු කරලා බලනවා ජෙනරල් ලෙජර් එකේ බැලන්ස් එකත් එක්ක සමානද කියලා. ඒ කියන්නේ වැරදිනේ වැරදි කරගන්න. හරිද? ඕක නිකන් රූටින් නඩක්. මාස අන්තිමට ලෙජර් ෂීට් තියෙනවා 200ක් 300ක් එක ලෙජර් එක ඒ කාට හරි තින් දානවා. ඔය වගේ සමහර පරණ බැංකු වල තිබ්බා ඒ වගේ ලෙජර් 300 තියෙන වෙලාවල් තියෙනවා. ඒක වෙනම රෑලි වෙනකන් සමහර අය ලොකු වෙලාවක් කරන් කරනවා. ඒ සියලුම accounting posting calculation part එක. දැන් තියෙනවනේ ගොඩක් calculation තියෙනවනේ banking industry එකේනේ. ඒ සියලුම part එක ledger posting trial balancing calculation ඔක්කොම කවුද කරන්නේ? පරිගණකය කරන්නේ. මේ පැත්තේ වැඩ සියල්ලම සේවකයන්ගෙන් ඉවත් වුණා. එතකොට සේවකයන්ට මොකද්ද තියෙන්නේ? ෆ්‍රන්ට් සයිඩ් එකේ වැඩ. එහෙම තමයි ෆ්‍රන්ට් එන්ඩ් එකේ කස්ටමර් සර්විස් එක තමයි තියෙන්නේ. ගනුදෙනු මොකද ඒක පරිගණකයට කරන්න බෑ. ගනුදෙනුකරුත් එක්කලා සුවද සම්බන්ධතා පවත්වාගෙන ගනුදෙනුකරුට ගුණාත්මක සේවයක් ලබා දෙන්න තමයි අද සේවකයෝ බැංකුවල ඉන්න ඕන. ඒ ෆ්‍රන්ට් එන්ඩ් එකත් අද මේ ඩිජිටලයිසේෂන් එක යටතේ. මම තේරුම් ගන්න එහෙමයි. අරක කම්පියුටරයිසේෂන් පරිගණකගත කිරීම ඔය ලෙජර් එකම ඔක්කොම පරිගණකයට දානවා. කම්පියුටරයිසේෂන්
ඩිජිටලයිසේෂන් කියලා මම හඳුනගන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ අරක කියන අරක බැක් එන්ඩ් එක බැක් සයිඩ් එක ඔය ලෙජර් පෝස්ට් ඉන්නේ යනවා ෆ්‍රන්ට් එන්ඩ් එකේ ගණදෙනුකරුත් එක්කලා සම්බන්ධ වෙන එකත් අද ඩිජිටලයිසේෂන් යටතේ පරිගණක ගත වෙලා තියෙනවා apps mobile app ATM CDM kiosk මේ සියල්ල අද සේවකයෝ සම්බන්ධ වෙන්නේ නැතුව විද්‍යුත් මාධ්‍යයෙන් කරගන්න පුළුවන් විද්‍යුත් මාධ්‍යයෙන් කරන්න පුළුවන් ඒක අද සේවකයන්ට විශාල විදියට සාමාන්‍ය වෙලාවෙන් පස්සේ සේවය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා අපි දන්න සරල භාෂාවෙන් කියුවොත් එහෙම ඕවර් ටයිම් කරන්න අවශ්‍යතාවයක් තියෙනවද නෑ අර ඉස්සර පුරුද්දටම තමයි මේක කරන්නේ ඉතින් සුපර්වයිසර්ස්ලා දාලා ඉන්න ඕන ඒවා අඩු කරන්න එහෙම අවශ්‍යතාවයක් ඉන්නේ සේවකයන් අභිප්‍රේරණයක් වේ නව දැනුම සඳහා අවස්ථා සලසමින් ඒක සේවකයන් තුළ ධෛර්යය ආත්ම විශ්වාසය ආයතනට රැදියාව ඒවා වැඩි වෙනවා ඒතර ඒ නිසා අනිවාර්යයෙන්ම සේවකයෝ අභිප්‍රේරණය වෙනවා මේව තමයි ප්‍රින්සිපල්ස් ට්‍රේනින් එකක් සූදානම් කරන්න මේ ටික තමයි ලියවෙන්න ඕන පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම යටතේ ඊළඟට සේවකයන් වර්ගය අනුව සුදුසු පුහුණු කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ දැන් කළමනාකරුවන්ට තියෙන පුහුණු කිරීමේ ක්‍රමවේදය ටෙලර්ස්ලාට වෙනස් නේ අපි ඊට පස්සේ ණය අංශයේ සේවකයන්ට ලබා දෙන පුහුණුව නෙමෙයි අය කිරීම අංශයේ සේවකයන්ට ලබා දෙන්නේ ඊළඟට චෙක්පත් සම්බන්ධයෙන් නීතිය දැනුම ඒ දේවල් ලබා දෙන දැනුම නෙමෙයි වෙනත් පැත්තක සේවකයෙක්ට ලබා දෙන්නේ. ඉතින් අන්න ඒ වගේ ඒ අවශ්‍යතාවය අනුව අපි විවිධ පුහුණු වැඩසටහන් සකස් කරගන්න ඕන. ඊළඟට මේ තින්නේ එක එක පුහුණු කිරීමේ ක්‍රම. on the job training. ඒතකොට අනිවාර්යයෙන්ම සේවකයෙක්ට විශේෂයෙන්ම බැංකින් වගේ එකක් on the job training එකක් තමයි ඉතාම සුදුසු. මොකද ඒක ප්‍රායෝගිකව භාවිතා වෙනවා. ප්‍රායෝගිකව භාවිතා මේක තියරි එකක් නෙමෙයි දැන් ගොඩක් කලාවට අද බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ තියරි ගොඩාක් ඉගෙන ගන්නවා හරි ඒ තියරි ගොඩාක් ඉගෙන ගත්තාම තියරි එක ඒ විදිහටම දාන්න බෑ ප්‍රැක්ටිකලි ගණදෙනුකරුවොත් එක්කලා කටයුතු කරද්දී දැන් මේ ක්ලයන්ට් මැනේජ්මන්ට් එකේදී අපි බලාපොරොත්තු වෙන්නේ මුල්ලේ ගණදෙනුකරුව කළමනාකරණය කරනවා. මේ තියරි අවශ්‍යයි. නමුත් ප්‍රායෝගිකව අපි කොහොමද ඒක කරන්නේ කියන එක සම්බන්ධයෙන් අවබෝධ කරගන්න ඕන. දැන් ඔය මේ ප්‍රශ්න පත්‍රයේම දැන් කියපු එකේ දෙවෙනි ප්‍රශ්නේ. ඉන්න අන්න ප්‍රායෝගිකව අපි කළමනාකරුව මේ බැංකු සේවකයෙක් විදිහට තමන්ගේ ගනුදෙනුකරුව හසුරුවා ගන්නේ හඳුනාගන්නේ හොට ඇතිලා තියෙන ගැටලු වලට කොහොමද විසඳුම් දෙන්නේ කියන එක තේරුම් ගන්න ඕන අවස්ථාව. ඒතකොට මේ තියරි එක පාවිච්චි කරන්න ඕන නමුත් ප්‍රායෝගිකව යාට විසඳුමක් දෙන්න ඕන. අපි ඒක කතා කරමු දැන් ප්‍රශ්නේ සාකච්ඡා කරනකොට. රැකියාස්ත පුහුණුව. ඒතකොට ඒක දෙන්න නම් on the job training එකක් තමයි අවශ්‍ය වෙන්නේ. මේ තියෙන එක. ඉතින් මේ විස්තර සඳහන් කරලා තිබ්බට මේ විස්තර සියල්ල ප්‍රශ්න වලට උත්තර ලියද්දී අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක දැන් ඇහුවොත් කවුරු හරි රැකියාස්ත පුහුණුව කරන ක්‍රමය මොකක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මේ ටික ලියන්න පුළුවන්. right? මේක ලියන්න පුළුවන්. එහෙම නැතුව මේ සියල්ල ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට මේ ඒකේ වාසි අවාසි. ඉතින් මම මේක විස්තරාත්මකව කියන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ට මේක අවබෝධ කරගන්න පුළුවන්. සේවකයා අදාළ රැකියාවේ නියුක්ත කරනවා පළපුරුදු සේවකයෙක් හෝ ප්‍රධානියා තමයි ඒ සේවකයාව මේ පුහුණුකරු විදිහට යොදාගන්නේ right රැකියාවේ භාවිත දෙන පුහුණු විදිහ ඇති වෙන අදාළ නොවන බව ඉතින් මේ අවාසි ඊළඟට ආධුනිකත්ව පුහුණුව. මෙන්න මේක අලුතෙන් එන සේවකයන්ට ලබා දෙන්න ඕනේ. දැන් අපිට අවශ්‍ය වෙලා ඉන්නේ අලුත් සේවකයන්ට පුහුණුවක් දෙන්න නම් ඒගොල්ලන්ට දෙන්න ඕන ආධුනිකත්ව පුහුණුව. මොකද හේතුව ඒගොල්ලෝ කිසිම දෙයක් දන්නේ නැහැ.
යන්ත්‍ර සූත්‍ර ගැන දන්නේ නැහැ කිසිම දෙයක් දන්නේ නිසා ඒගොල්ලන්ට බෑ අපිට බෑ මේගොල්ලන්ව සාමාන්‍ය සේවකයන්ට දෙන ඔන් ද ජොබ් ට්‍රේනින් එක. මොකද බැරි වෙලාවත් වැරද්දක් සිද්ධ වුණොත් එහෙම ඇතැම් විට මුල්ල ඉන්ඩස්ට්‍රි එකේදීම වැරද්දක් වුණොත් එහෙම බිලියන් ගාණක් වැරදි ගිණුම් වලට යන්න පුළුවන්, වැරදි තැන් වලට යන්න පුළුවන් නේ. ඒ වගේ වෙන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලන්ට දෙන්න ඕන මේ වගේ එක. දැන් විශේෂයෙන්ම යන්ත්‍ර සූත්‍ර එක හැන්ඩල් කරන සේවයකට නම් ඒ හොඳ වටිනා යන්ත්‍ර සූත්‍ර තිබුණොත් එimhe ඒවා විනාශ වෙන්න පුළුවන් වැරදි විදිහට හැන්ඩල් කරලා. මෙතෙන්දී තියෙන්නේ නවක සේවකයන්ට රැකියාස්තු රැකියාවෙන් පරිබාහිරව දැන් රැකියාවෙන් පුහුණුව ලබා දෙනවා නම් ඒක යම්කිසි අධීක්ෂකවරයෙක්ගේ ගොඩක් ඍජු සමීප අධීක්ෂණය යටතේ කරන්න වෙන්නේ. right? රැකියා භ්‍රමණය නිතර භාවිතා වෙන ක්‍රමවේදයක්. මේ පාර ප්‍රශ්න පත්‍රයේ රැකියා භ්‍රමණය ගැන අහලා තිබ්බා. ඒතකොට රැකියා භ්‍රමණය ජොබ් රොටේෂන් කියන එකේ කරුණු දෙකක් ඉෂ්ට කරගන්නවා. එකක් තමයි සේවකයාව මේ පුහුණු කරන්න භාවිතා කරනවා. ඒතකොට සේවකයාගේ ස්කිල්ස් වැඩි කරන්න ට්‍රේනින් මෙතඩ් එකක් විදියට. හරි මේ තියෙන්නේ. අනිත් එක තමයි යම්කිසි සේවකයෙක් වැරදි පරිචයන් කරලා තිබුණොත් එහෙම ඒවා හඳුනා ගන්න පුළුවන් රැකියා භ්‍රමණය තුළ. මොකද ඒ සේවකයා ඉවත් වුණාම එතන තියෙන වැරදි අඩුපාඩු වංචා අනාවරණය කරගන්න පුළුවන්. එහෙම කරලා තිබුණා. ප්‍රායෝගික තත්ත්වය ඒකයි. අනිත් එක තමයි සේවකයෙක්ට ඇති වෙන්න පුළුවන් මේ ඒකාකාරී බව. මේ මෙතන තියෙන සේවකයන්ට ඇති වෙන්න පුළුවන් ඒකාකාරී බව, එකම දේ නිතර කරන එක, රැකියාවේ නීරස බව නැති කරලා මේක පැලටබල් රසවත් රැකියාවක් කරන්න පුළුවන්. මොකද සේවකයාගේ විවිධ හැකියාවන් තියෙනවා. ඒ හැකියාවන් භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට මේක වෙනස් කිරීම සේවකයාගේ අභිප්‍රේරණයට හේතු වෙනවා. ජොබ් රොටේෂන් කියන්නේ රැකියා භ්‍රමණය. මෙන්න අර අපි කෘත්‍රිම පරිසරයක වැඩ කරවනවා ආකෘතික පුහුණුව. මේවා ගොඩක් වෙලාවට උපකරණ භාවිතාව සම්බන්ධයෙන් තියෙන පුහුණුව. බැංකුවේ නම් එච්චරම අවශ්‍ය වෙන එකක් නැහැ. නමුත් වෙනත් පුහුණුවලදී උපකරණ භාවිතාවෙන් යම් සේවකයෙක් රාජකාරී කරනවා නම් මේ ආකෘතික පුහුණුව තමයි මේ සේවකයාට මුලින්ම ලැබෙන්නේ. අවදානමක් සහිත පුහුණු කටයුතු වලට මොකද අවදානමක් කියන්නේ සමහරට ඒ යන්ත්‍රය හරියට භාවිතා කරොත් එම ජීවිත අවදානම් පවා වෙන්න පුළුවන්. right? program training ස්වයං අධ්‍යයන ක්‍රමයක්. මේ විවිධ පුහුණු කිරීමේ ක්‍රම. එතකොට මේ පුහුණු අවශ්‍යතාවය අනුව මේ පුහුණු කිරීමේ ක්‍රමවේද භාවිතා කරන්න පුළුවන් අපිට. දේශන ක්‍රමය, සිද්ධි අධ්‍යයන ක්‍රමය. එතකොට මේක තියෙන්නේ අතන ගැටලු විසඳන්න කේස් ස්ටඩි. දැන් ප්‍රායෝගිකව කළමනාකරුවෝ වගේ පුද්ගලයෙක් තමන්ට ලැබෙන විවිධ ගැටලු. දැන් එයා ගැටලු විසඳන එයාගේ එක රාජකාරිය තමයි ගැටලු විසඳීම ගනුදෙනු කරුවන් සම්බන්ධයෙන්. එයාට යම්කිසි ඉන්සිඩන්ට් එකක් ලබා දෙනවා ඒක විසඳන්න. ඒතොර එයා ඒක විසඳන ආකාරය අනුව සේවකයව පුහුණු කරනවා. ඒතොර ඒ දැන් ගැටලුවක් විසඳන්න මොනවද ගන්න ඕන? ගැටලුවක් විසඳන්න දැන් ජීවිතේ එක එක ගැටලු වෙනවනේ ඔයගලන්ට. right? මොනවද පාවිච්චි කරන්න ගැටලු විසඳන්න? අපි යට මොනවද කියන්නේ? decision variables. හරි? තීරණ සාධක. decision variables. ගැටලුවක් ආවම ඒකට විසඳුමක් දෙන්න ඕන. ඒතර ඒ විසඳුම දෙන්න අපි භාවිත කරන්නේ decision variable. තීරණ සාධක. තීරණ සාධක මූලිකවම කොටස් දෙකක් තියෙනවා. තීරණ සාධක මූලිකවම කොටස් දෙකක් තියෙනවා. decision variables හරි
කොටස් දෙක එකක් තමයි පාලනය කළ හැකි පාලනය කළ හැකි controllable uncontrollable අර පරිසර සාධක වගේ තමයි ශක්තියන් සහ දුර්වලතා අභ්‍යන්තර සාධක ඒවා පාලනය කරන්න පුළුවන් ඒ වගේම තමයි පාලනය කරන්න පුළුවන් තීරණ සාධක කියන්නේ මගේ පාලනය යටතේ මට හසුරුවන්න පුළුවන් තීරණ සාධක මොනවා හරි තීරණ ගැනීමේදී අනිත් ඒවා තමයි අන්කන්ට්‍රෝලබල් කියන්නේ මට පාලනය කරන්න බැරි මගෙන් පරිබාහිර යම් යම් සාධක අපි වෙන කෙනෙක්ගේ පැමිණීම තවත් කෙනෙක් සම්බන්ධ වීම ඔය වගේ ඕන එකක් වෙන්න පුළුවන් right යම් බැංකුවකින් ණය මුදලක් ලබා ගැනීම දැන් මම මුදලක් යෙදවීම කියන්නේ යම් කිසි දෙයක් විසඳන්න කන්ට්‍රෝලබල් ෆැක්ටර් එක බැංකුවකින් ණය මුදලක් ලබා ගැනීම හෝ මිතුරෙකුගෙන් ණය මුදලක් ලබා ගැනීම මේ යමක් විසඳන්න භාවිතා කරනවා නම් ඒක අන්කන්ට්‍රෝලබල් මොකද මට ඒක පාලනය කරන්න බෑ ඒක වෙනත් පරිබාහිර පුද්ගලයෙක්ගේ තීන්දුව මත තමයි ඒක තීරණය වෙන්නේ නේ එතකොට යම් ගැටලුවක් විසඳන්න මම මුදලක් යදවලා යම් මේ සිද්ධියක් කරනවා නම් ඒක සාර්ථක වෙනවා හේතුව මට ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් නිසා යමක් විසඳන්න වෙනත් කෙනෙක්ගෙන් මුදලක් අපේක්ෂාවෙන් යම් තීන්දුවක් ගත්තොත් එහෙම ඒක රඳා පවතිනවා ඒ පුද්ගලයා හෝ බැංකුව හෝ කවුරු හෝ බාහිර පාර්ශවය ඒ මුදල යොදවන එක මත ඒක අන්කන්ට්‍රෝලබල් ඒ නිසා ඒක සාර්ථක වෙයිද කියන එක ගැන තියෙන අපේක්ෂාව අර කන්ට්‍රෝලබල් ඩිසිෂන් එක මම යමක් මුදලක් යොදවලා යමක් විසඳන්න භාවිතා කරන එකට වඩා ගොඩාක් අඩුයි පැහැදිලිනේ දෙකේ වෙනස මේ සිද්ධිවලදී කළමනාකරුවෝ භාවිතා කරන්න ඕන මේම තීරණ සාධක භාවිතා කරන්න ඕන ඒවා වැඩි හරියක් කළමනාකරුට පාලනය කරන්න පුළුවන් කන්ට්‍රෝලබල් ඩිසිෂන් වේරියබල්ස් වෙන්න ඕන හරි එහෙම පුළු තමයි අපි කළමනාකරුවන්ව පුහුණු කරන්නේ එතකොට එයා දැන් තීරණ ගැනීම තමයි කළමනාකරුවේ ජීවිතේ වැඩියෙන්ම කරන්නේ දැන් ගන්න තීරණ 100%ක්ම නිවැරදි නෑ එමනම් ඒ යන්ත්‍රයක් ගන්න තීරණ 100%ක්ම නිවැරදි කරන්න පුළුවන් වෙන්නේ යන්ත්‍රයකට හේතුව අවශ්‍ය සාධක දුන්නාම යන්ත්‍රයේ නිෂ්පාදන පිරිවෙතට නිෂ්පාදන ඒත් සමහරට ඩිෆෙක්ට්ස් තියෙන්න පුළුවන් නේ ඩිෆෙක්ට්ස් තියෙන්න පුළුවන් නිසා අපි ගන්නා තීරණ වලින් වැඩි ප්‍රමාණයක් නිවැරදි තීරණ වුණොත් ඵලදායී තීරණ වුණොත් අන්න ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයා සාර්ථක පුද්ගලයෙක් වෙනවා. ඒකට කළමනාකරුවෙක් විදිහට ගන්නා තීරණ වැඩි ප්‍රමාණයක් අසාර්ථක වුණොත් ඒ පුද්ගලයා අසාර්ථක පුද්ගලයෙක්. ඒතකොට අපි ගන්න තීරණ වඩා යහපත් වෙයි සාර්ථක වෙයි කියලා විශ්වාස කරන්නේ පාලනය කළ හැකි සාධක ඩිසිෂන් වේරියබල්ස් මත ගන්න තීරණ පාලනය කරන්න බැරි සාධක මත ගන්න තීරණ බොහෝ විට අසාර්ථක වෙනවා. ඒතකොට තීරණ ගැනීමේ විදී ඒවා සම්බන්ධයෙන් ගැටලු විසඳීම ඒවා සම්බන්ධයෙන් පුහුණු කරන විදිය තමයි මේ සිද්ධි අධ්‍යයනය. ඊටකට භූමිකා රංගනය මේවත් කළමනාකරුවන්ට ලබා දෙන ඒ වගේම පිළිගැනීමේ නිලධාරී වගේ අයට ලබා දෙන පුහුණු. සෙන්සිටිවිටි ට්‍රේනින් මේ වගේ තවත් තියෙන කණ්ඩායම් පුහුණු කරනවා. ඒ කියන්නේ අන්තර් පුද්ගල සබඳතා වර්ධනය කරනවා. ඒතර විවිධ වර්ගයේ පුහුණු කිරීමේ ක්‍රම තියෙනවා. මේ තියන යටින් දාලා සේවකයෝ අනුව පුහුණු කිරීමේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒතර පුහුණු කිරීමේ අවශ්‍යතා ගැප් ඇනලිසිස් එකක් කරාම කොම්පිටන්සි ගැප් ඇනලිසිස් ඊළඟට අපි පාවිච්චි කරන්න ඕන ඒ අදාළ සේවකයන් සඳහා පුහුණු කරන ක්‍රමවේදය මොකක්ද කියන එක. ඒකට සුදුසු සම්පත් දායකයෝ කවුද කියන එක. මේ right ඔය තියෙන ක්‍රම. අනිත් එක තමයි මෙතන සඳහන් වෙච්ච නැති පුහුණු කරන්න භාවිතා කරන මේ මූලධර්ම කීපයක් තියෙනවා. මූලධර්ම කීපයක්.
right? අන්නේ මූල ධර්ම මත පිහිටලා පුහුණුව සූදානම් කරන්න ඕන. එකක් තමයි භාවිතය. සටහන් කරගන්න අවශ්‍ය නම් භාවිතය. ඒ කියන්නේ මේ ලබා දෙන පුහුණුව අපිට පුහුණුවෙන් පස්සේ රැකියාව තුළ භාවිතා කරන්න අවස්ථාව තියෙන්න ඕන. එහෙම නැතිව වෙනත් පුහුණුවක් නම් අපි භාවිතා කරන්න නැත්නම් ඒ පුහුණුවේ ප්‍රයෝජනයක් නැති වෙනවා. භාවිතා කිරීමට අවස්ථාව සැලසීම. ඒ පුහුණු කිරීමේ මූල ධර්ම. එක භාවිතය අදාළ බව. පුහුණුව ලබා දෙන පුහුණුව අදාළ වෙන්න ඕන කරන රැකියාවට. දැන් ගොඩක් වෙලාවට පුහුණු වීම සඳහා සේවකයෝ වන්න කිව්වම ශාඛාවලට ශාඛාවලින් යවන්නේ කවුද? කවුද යවන්නේ? ශාඛාවේ තියාගන්න අමාරු, තියාගන්න කැමති නැති ශාඛාවේ ඉන්න දුර්වලම සේවකයව තමයි යවන්නේ. මොකද අනිත් හොඳ අය යවුවොත් එimhe කළමනාකරට එදිනෙදා රාජකාරී කරගන්න බැරි නිසා පුහුණුවකට නම් කරලා යවන්න කියලා කියවම ආයත් මේ ශාඛාව තුළ හිටියේ නැතත් කමක් නැති දුර්වලම එහෙම නැත්නම් ශාඛා කළමනාකරුත් එක්කලා ප්‍රශ්න තියෙන සේවකයෙක් තමයි පුහුණුවට යවන්නේ. මොකද කළමනාකරන තීරණය කරන්නේ. අන්න එයාව තමයි පුහුණුවට යවන්නේ. එතකොට මොකද වෙන්නේ? පුහුණුව ආයෝජනයක් නෙමේ, පුහුණුව පිළිවෙලක් විතරයි වෙන්නේ. අදාළ බව, භාවිතාව, උපස්තම්භනය, reinforcement. උපස්තම්භනය. එතකොට මේ පුහුණුවෙන් සේවකයා තුළ අභිප්‍රේරණයක්, අභිමානයක්, හැකියාවක් වර්ධනය වෙනවා කියන හැඟීම සේවකයා තුළ ජනිත වෙන්න ඕන. උපස්තම්භනය, reinforcement. උපස්තම්භනය. ඔය ඕක තමයි සත්තු පුහුණු කරන්න භාවිතා කරන්න. උපස්තම්භනය, reinforcement. ඒකේ වර්ග දෙකක් තියෙනවා. positive reinforcement, negative reinforcement. ධනාත්මක උපස්තම්භනය, ඍණාත්මක උපස්තම්භනය. ධනාත්මක උපස්තම්භනය කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති මුහුදු සිංහයා වගේ සතුන්ව විවිධ මේ සෙල්ලම් වලට පාවිච්චි කරනවා මේ සත්වෝද්‍යානයේනේ. ඒගොල්ලෝ ඒ දේවල් කරලා ආවයින් පස්සේ මොනවද යාට දෙන්නේ? එයා කැමතිම දෙයක් දෙනවා මාළුවෙක්. ඒ සමහර සත්තු පාවිච්චි කරනවා පාවිච්චි කරනවා පොසිටිව් රීන්ෆෝස්මන්ට්. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? එයා අර මාළුවාව එයාට කැමතිම ආහාරය ගන්න තියෙන උවමනාව නිසා අර පුහුණුකරු කියන දේවල් එයා කරලා එනවා. ඒක තමයි පොසිටිව් රීන්ෆෝස්මන්ට්. ඒක මේ රැකියාවේදී භාවිත කරන්න පුළුවන් ඉන්නේ මේකෙන් පස්සේ Tamanගේ ආත්ම විශ්වාසය වැඩි වෙනවා. එහෙම නැත්නම් Tamanට ප්‍රොමෝෂන් එකක් ගන්න අවස්ථාව හම්බ වෙනවා. අන්න ඒ වගේ ධනාත්මක සාධක හැකියාව Tamanගේ වැඩි වෙනවා. Tamanට පිළිගැනීම වැඩි වෙනවා නේ. ඒ වගේ ධනාත්මක සාධක ලබා ගන්න පුළුවන් කියන හැඟීමෙන් සේවකයා පුහුණුව සඳහා යොමු වෙනවා. එතකොට ඒක පොසිටිව් රීන්ෆෝස්මන්ට් එකක් වෙනවා. අනිත් එක නෙගටිව්. මේක ආයතන තුල නම් භාවිත වෙන්නේ නැහැ. නමුත් අර සතුන්ගේ තියෙනවා නෙගටිව් රීන්ෆෝස්මන්ට් කියලා. සමහර සතුන්ගෙන් ඒ දේවල් කරගන්නේ පුහුණුකරු පස්සෙන් තලලා නේ. ඔය සිංහයෝ, කොට්ටියෝ, ඒ වගේ සත්තු ගෙන් යම් ඔය සර්කස් වලදී පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ට තලලා එහෙම නැත්නම් ඒගොල්ලන්ට හිරිහැර කරලා. ඒතකොට ඒක ඒ දඬුවමට බයයි. ඒ දඬුවමට බයයි පුද්ගලයන් මේ සත්තු ඒ කියන දේවල් කරනවා. ඒක නෙගටිව් රීන්ෆෝස්මන්ට්. ඒතර දැන් නීති කියන්නේ ගොඩක් වෙලාවට නෙගටිව් රීන්ෆෝස්මන්ට්. මිනිස්සු නීතියට බයයි වැරදි නොකර ඉන්නවා. ඒක නෙගටිව් රීන්ෆෝස්මන්ට් එකක්. නීතියට බයයි වැරදි නොකර ඉන්නවා. ඇත්තටම මේක නෙමෙයි වෙන්න ඕන. ඒක වැරදි නම් ඒක නොකර ඉන්න ඕන. ඒක පොසිටිව් රීන්ෆෝස්මන්ට්. කම් ස්වයං විනය තුළ ඇති වෙන්නේ ඒක. සංස්කෘතිය තුළ ඇති වෙන්නේ ඒක.
සංස්කෘතිය කියන්නේ මිනිස්සු පොදුවේ පිළිගත් වටිනාකම. ඒතකොට ඒවා ඒගොල්ලෝ කරනවා නොකර ඉන්නවා. දැන් කුණු දාන්න එපා කියලා බෝඩ් ගහලා කුණු දැමීම තහනම් මෙච්චර දඩ ගන්නවා කියලා බෝඩ් දාන්න වෙලා තියෙන්නේ මිනිස්සු ඒක පොසිටිව් විදිහට ගන්නෙ නැති නිසා නෙගටිව් විදිහට ගන්න. දැන් පාරේ පොලිසියෙන් දාන්න වෙන්නේ නෙගටිව් විදිහට ගන්න. පාරේ එහෙම දාන්න අවශ්‍ය නැහැ මේ වාහන පදවන්න මේ විදිහට වාහන පදවගෙන යනවා නම් නේ පොලිසියෙන් දාලා පොලිසියෙන් කන්ට්‍රෝල් කරනවා කියන්නේ ඒක නෙගටිව් රේන්ෆෝස්මන්ට් එකක්. හරි. ඔන්න ඔය කියන මේ අනිත් එක තමයි විවිධ ක්‍රමවේදයන් භාවිතා කරන. මෙතන පුහුණුව තුළ සුන්දරත්වයක් තියෙන්න ඕන. පුහුණුව තුළ විවිධ ක්‍රමවේදයන් භාවිතා කරලා right පුහුණුව ලබා දෙන්න ඕන ප්‍රායෝගික පැත්තට බර වෙන්න. ප්‍රායෝගික පැත්තට බර වෙන්න. දැන් උදාහරණයක් විදිහට කණ්ඩායම් හැඟීම දියුණු කිරීම. කණ්ඩායම් හැඟීම දියුණු කිරීම. ඒතර නිකන් වචන වලින් කියලා හරියන්නේ නැහැ කණ්ඩායම් හැඟීම දියුණු කිරීම කියන එක. එහෙනම් අපි ඒකට මැනේජ්මන්ට් ගේම් එකක් කරන්න ඕන. දැන් උදාහරණයක් විදිහට අපිට පුළුවන් මේක පරිස්සමෙන් කරන්න ඕන වැඩ එකම වෙලාවක ආරම්භ කරලා ඔය බැරල් වලින් පහුරක් හදාගෙන එක තැනක ඉඳන් තව තැනකට වතුර පාරක පැදගෙන යන මේ ක්‍රියාකාරකම සූදානම් කරන්න පුළුවන් පුහුණුවක් විදියට. එතකොට බැරල් ටිකක් වෙනම තියෙනවා ලණු වෙනම තියෙනවා. එතකොට ඒගොල්ලෝ කණ්ඩායමක් විදියට මේක පහුර ඉස්සෙල්ලා හදා ගන්න ඕනේ. ඊළඟට කණ්ඩායමක් විදියට මේක පැදගෙන යන්න ඕනේ. එතකොට නායකත්වය එකට වැඩ කිරීම අනිත් එක්කෙනා ඉවසීම අන්නයට සමන් දීම මේක ගොඩාක් දේවල් අන්තර්පුද්ගල සබඳතා ඒ වගේ දේවල් මම සරල උදාහරණයක් කිව්වේ. අන්න ඒ වගේ විවිධත්වයක් තියෙන ප්‍රායෝගික පුහුණු ලැබෙන්න ඕන. ඔන්න ඔය කියන මූලධර්ම මත පදනම් වෙලා මේ පුහුණුව නිර්මාණය කරන්න ඕන. ඕක තමයි ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලදී බලාපොරොත්තු වෙන්නේ. දැන් අර ප්‍රශ්න ගත්තොත් එම සාර්ථක පුහුණු වැඩසටහන පැවැත්වීමට අවශ්‍ය නිර්ණායක කියන්නේ ඔන්න ඔය ටික. මොනවද? සේවකයන්ගේ ගැප් ඇනලිසිස් එකක් කරන්න ඕන. ඒතර ගැප් ඇනලිසිස් එක එන්න පුළුවන් හේතු සරලව සඳහන් කරන්න පුළුවන්. අලුත් සේවකයෝ ආපු නිසා එහෙම නැත්නම් සේවකයන්ට උසස් වීම මාරු වීම ලැබිලා ඒගොල්ලන්ගේ මේ සේවාවන් වෙනස් වීම නිසා නැත්නම් ආයතනයේ වර්ධනය නිසා අලුත්ින් ආයතනයට අලුත් නිර්ණායක ලැබිලා තියෙනවා අලුත් රැකියා ලැබිලා තියෙනවා අලුත් රැකියා ලැබීම නිසා එහෙම නැත්නම් ආයතනය තුළ දිගින් දිගටම වැරදි අඩුපාඩු නාස්ති අපතය වැඩි වීම. මොන ඔය කියන මූලධර්ම මත අපිට පුළුවන් සේවකයන්ගේ තියෙන නිපුණතා පරතරය විශ්ලේෂණය කරන්න. right ඊළඟට අපි ඒ අවශ්‍ය නිපුණතාවය අනුව පුහුණු ක්‍රමය තෝරා ගන්න ඕන. විවිධ පුහුණු ක්‍රම තියෙනවා අපි ඉස්සෙල්ලා කතා කරන්නේ. ඒ පුහුණු ක්‍රමය තුළ පුහුණු කිරීමේ මූලධර්ම අපි භාවිතා කරන්න ඕන. ඒ සඳහා සුදුසු පුහුණු කරුවන් ගන්න ඕන. පුහුණුව යන අතර සේවකයන්ගෙන් ෆීඩ්බැක් එක ගන්න ඕන. ඊළඟට සේවකයන් පුහුණුවෙන් පස්සේ අදාළ රාජකාරියේ යොදවලා ප්‍රතිඵල නැවත මනින්න ඕන. මැනලා පුහුණුවෙන් ප්‍රතිඵලයක් තියනවද කියන එක සම්බන්ධයෙන් තක්සේරුවකට එන්න ඕන. අන්න ඒ වගේ මූලධර්ම ටිකක් තමයි මේ ප්‍රශ්නේදී අහන්නේ. හරි. අපි ඊළඟට යමු. ඊළඟ මාතෘකාවට. වේතන කළමනාකරණය. දැන් අපි සේවකයෝ බඳවා ගත්තා. ඒගොල්ලන්ගේ කාර්යඵල ගෙවුවා. කාර්යඵල අඩු වෙනකොට පුහුණු කරා. ඒ වගේම සේවකයන්ට දෙන්න ඕන අනිත් දේ තමයි වේතන. right සේවකයා ආයතන වෙනුවෙන් දක්වන දායකත්වය contribution. ඒතර සේවකයා ආයතන වෙනුවෙන් contribution එකක් දෙනවා එයාගේ රැකියාව කිරීම තුළින්. ඒතර ආයතනයෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි ප්‍රතිලාභය තමයි වැටොප් දීමනා සහ අනෙක් ප්‍රතිලාභ. අකේ නෙමෙයි අනෙක් ප්‍රතිලාභ. right ඒතර වැටුපක් එමෙතන ප්‍රතිලාභයක් කීපයකින් සමන්විත වෙන මොකද ආයතන තමන්ගේ පිළිවෙල පරිපාලනය කරගන්න ඕනේ. ඒක සකස් කරලා තියෙන අපි ඉස්සරහදී බලමු. ඒකම සේවකයාගේ ගිවිසුම අනුව දැන් සේවකයාත් එක්කලා අපි
ගිවිසුමකට එනවනේ සේවකයා මේ මට්ටමට තමන්ගේ කාර්යඵල ලබා දුන්නොත් මෙන්න මේ විදිහට අපි සේවකයාට ප්‍රතිලාභ ලබා දෙනවා. ඒවා අනිවාර්යයෙන්ම ගිවිසුමේ අන්තර්ගත දේවල් එක සේවකයාට ලබා දිය යුතුමයි. වේතන කළමනාකරණයේ අරමුණු. සුදුසුකම් සහිත පුද්ගලයන් ආකර්ෂණය. එතකොට අපි යම් ආයතනයක වේතන සම්බන්ධයෙන් අපිට අවබෝධයක් තියෙනවානේ. අපි වේතනය කියන එක අපේ රැකියා දැන්වීමේදී කෙනෙක් බදවා ගැනීමේදී ඇතම් විට දානවා. ඇතම් විට දානවා. ඒ ආයතනයේ වේතන සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා. එතකොට ඒක සාපේක්ෂව ඉහළ වේතනයක් නම් අන්න සුදුසුකම් තියෙන අය ඇප්ලයි කරනවා. එතකොට වේතනය ආයතනයකට පුද්ගලයෙක් එකතු කරගන්න ආකර්ෂණය කරගන්න උදව් වෙනවා. හොඳ වැටුප් ලැබෙනවා නම් හොඳම මිනිස්සු ආයතනය තුල රැඳෙනවා. right? සේවකයෝ ඒතර ආයතනෙන් සේවකයෝ අයින් වෙලා යන්නේ නැහැ. මොකද සේවකයෝ ආයතනෙන් අයින් වෙනවා කියන එක ආයතනයට ගැටලුවක් නේ. ආයතනයට ගැටලුවක්. ආයතනෙන් අයින් වෙන්නේ නැහැ සේවකයෝ. ඇතුළේ ඉන්නවා. සේවකයෝ අභිප්‍රේරණය වෙන සාධකයක් තමයි වේතනය. අනිත් එක තමයි නීතිමය තත්ත්වයට අනුකූල වෙන. දැන් රටක මූලික වේතන සම්බන්ධයෙන් නීති රීති නම පෞද්ගලික දසල වතුකම් කරුවටක රුපියල් 1000 කියලා තීරණය කළා තියෙනවා. ඒතර අයවැය යෝජනාවලින් රජයේ සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් එනවා නීතිමය තත්ත්වයන්. අන්නේ නීතිමය තත්ත්වයන් තෘප්තිමත් කරන්න අවශ්‍ය නිසා වේතන කළමනාකරණය කරන්න ඕන. දැන් වතුකම් කරුවන්ගේ වැටුප රුපියල් අවවැටුප දිනක දෛනික වැටුප රුපියල් 1000යි කරන එකට එක එක වතු සමාගම් එක එක යෝජනා කරනවා එක එක ඒවා කියනවානේ. ඒක ඒගොල්ලන්ට කොස්ට් එකක්. ඒකට හරියන රිටර්න් එකක් තියෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ ඒකට හරියන රිටර්න් එකක් තියෙනවා නම් ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක රිටර්න් එක ලබා ගන්න විදිහ හදා ගන්න එක තමයි මේ කතා බහ එන්නේ. ඒක නීතිමය තත්ත්වයකට අනුකූල වෙනවා. ඒතර පඩිපාලක සභා ආඥා පනත කියලා ආඥා පනතක් තියෙනවා. පඩිපාලක සභා ආඥා පනත. ඒක තමයි දෛනිකව රාජකාරී කරන කම්කරුවන්ගේ අවම වැටුප තීරණය කරන නීතිය පඩිපාලක සභා දෛනික වැටුප් ලබන අයට තමයි ඒක තියෙන්නේ. මොකද ඒගොල්ලන් සම්බන්ධයෙන් කිසිම රැකවරණයක් මොකක්වත් නැති නිසා තමයි පඩිපාලක සභා ආඥා පනත තියෙන්නේ. ගොඩක් වෙලාට මේක මේ වතුකම් කරුවොත් එක්කලා ආඥා පනත කියන්නේ ඉංග්‍රීසි කාලේදී ඇතිවෙච්ච එක. ඉංග්‍රීසි පාලන සමයේදී වතුකම් කරුවන්ගේ වැටුප් කළමනාකරණය කරන තමයි පඩිපාලක සභා ආඥා පනත වෙන්නේ. ඒකෙන් දෛනික වැටුප් වෙන එමෙතන දෛනිකව ආදායම උපයන අයගේ වැටුප් කළමනාකරණය කරනවා. අනිත් එක යුක්ති සහගත බව. ඒතර වැටුපක යුක්ති සහගත බවක් තියෙනවා. ඒ යුක්ති සහගත බව තියෙන ආකාර තුනකින්. එකක් අභ්‍යන්තර සාධාරණත්වය. ඉන්ටර්නල් අපි මේකට කියනවා ඉක්විටි කියලා. ඉන්ටර්නල් ඉක්විටි EQUITY ඉක්විටි. ඉන්ටර්නල් ඉක්විටි අභ්‍යන්තර සාධාරණත්වය. රැකී ආයතනය තුළ විවිධ රැකියාවන් තියෙනවා නේ. පහළ ශ්‍රේණිවල සිට ඉහළ ශ්‍රේණි දක්වා. ඒතකොට ඒගොල්ලන්ට සම වැටුප් ලැබෙන්නේ නැහැ. මොකද හේතුව ඒ රැකියා ඇතුලේ රැකියා නිර්මාණය තුළ තියෙනවා සේවකයන්ගෙන් බලාපොරොත්තු වෙන වගකීම, ඒගොල්ලන්ගේ නිපුණතාවය නේ, ඊළඟට ඒගොල්ලන්ගේ අධ්‍යාපන මට්ටමේ ගොඩක් දේවල් තියෙනවා. ඒතර ඒ අනුව ඒ සේවකයා ලබා දෙන්න ඕන කාර්යඵල ප්‍රමාණය එමෙත ඒ සේවකයා ලබා දෙන්න ඕන දායකත්වය වෙනස්. අන්නේ දායකත්වය අනුව රැකියාවට ගෙවන මුදල් අගය වෙනස් වෙනවා. ඒක තමයි අභ්‍යන්තර සාධාරණත්වය කියන්නේ. ඒතර රැකියාවක පහළ ශ්‍රේණියක ඉන්න සේවකයෙක්ගෙන් බලාපොරොත්තු වන කොන්ට්‍රිබියුෂන් එක නෙවෙයි ඉහළ ශ්‍රේණිවල ඉන්න කළමනාකරුවන්ගෙන් අපේක්ෂා කරන්නේ. ඒක වෙනස් එකක්. වැඩි එකක්. ඒතර ඒගොල්ලන්ගේ වැටුප් වැඩි. අභ්‍යන්තර සාධාරණත්වය කියන්නේ ඒක. සාමාන්‍ය නෝම් එකක් විදිහට මේ වැටුප් පරතර අතර
පහළ ශ්‍රේණිය සහ ඉහළ ශ්‍රේණිය අතර වැටුප් පරතරය 1/6ක් විදිහට තමයි සාමාන්‍යයෙන් පිළිගන්නේ. පල්ලෙහා ශ්‍රේණියේ පුද්ගලයාගේ වැටුප එකක් නම් උඩම ශ්‍රේණියේ පුද්ගලයාට ඒ වගේ 6 ගුණයක් ලැබෙන්න ඕන කියන එක. සාමාන්‍ය පිළිගැනීම නීතියක් නෙමෙයි. ඒ අතර තමයි අනිත් වැටුප් තීරණය කරනවා. ඒක අභ්‍යන්තර සාධාරණත්වය. ඊළඟට බාහිර සාධාරණත්වය කියලා එකක් තියෙනවා. බාහිර සාධාරණත්වය කියන්නේ සමාන ශ්‍රේණිවල වැටුප්. දැන් අපි ගත්තොත් බැංකු, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් ඔවයි ඉන්න නිලධාරීන් ආසන්න වශයෙන් එක එක ශ්‍රේණිය ආසන්න වශයෙන් සමාන වගකීම් සහිත රාජකාරී තමයි කරන්නේ නේ. කළමනාකරු ගත්තොත් එම් කළමනාකරුට තියෙන්නේ සමාන වගකීම් තියෙන රාජකාරී ප්‍රමාණයක්. ඒතර ඒගොල්ලන්ට ගෙවන වැටුප් ආසන්න වශයෙන් විවිධ ආයතන වල සමාන වෙනවා. ආසන්න වශයෙන් 100ක් නෙමෙයි. ඒවා ගැලපෙන්න ඕන. මොකද එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද දන්නවද? මේ ආයතනයේ ඉඳලා ඊට වඩා වැඩි වැටුප් තියෙන ආයතනයකට සේවකයෝ යනවා. එතකොට මේ ආයතනයේ සේවකයෝ ඉවත් වීම අපි ඒකට කියනවා සේවක පිරිවැටුම කියලා. right? turnover එක. ඒක ආයතනයකට හොඳ නැහැ. ආයතනයේ ප්‍රතිරූපයට ඒක හොඳ නැහැ. ආයතනයේ ප්‍රතිරූපයට ඒක හොඳ නැහැ. බාහිර සාධාරණත්වය කියන්නේ සමාන මට්ටම් වල සමාන ශ්‍රේණි වල වැටුප් ආසන්න වශයෙන් සමාන වෙන්න ඕන. ඒක බාහිර සාධාරණත්වය. ඒතර වැටුප් වෙළඳපොලේ සමාන මට්ටම් වල සමාන වැටුප් තියෙනවා. අනිත් එක නිරපේක්ෂ සාධාරණත්වය. මේක තමයි වැදගත්ම දේ. මොකද නිරපේක්ෂ? ඒතර අරක පළවෙනි එකට අපි කියනවා internal equity EQUITY equity. දෙවෙනි එක external equity බාහිර සාධාරණත්වය. අනිත් එක absolute equity. External equity බාහිර ඒක absolute බෝඩ් එක පේනවද? බෝඩ් එක පේනවද? absolute equity निरपेक्ष साधारणत्व निरपेक्ष साधारणत्व මොකද්ද නිරපේක්ෂ සාධාරණත්වය කියන්නේ? සේවකයාගේ එමෙතන යම් පුද්ගලයෙක්ගේ මූලික අවශ්‍යතා ටිකවත් සම්පූර්ණ කරගන්න පුළුවන් මට්ටමේ වැටුපක් දෙන්න. මොනවාද මූලික අවශ්‍යතා? පුද්ගලයෙක්ට තියෙන ආහාර, ඇඳුම්, නිවාස සහ ඖෂධ බෙහෙත් නේ. ආහාර, ඇඳුම්, නිවාස, ඖෂධ. මම කලින් දවසක් කිව්වේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන ඔය වස් කාලෙදී ස්වාමීන් වහන්සේලාට සංග්‍රහ කරන්නේ ගිහි දායකයන් ඔන්න ඔය කියන කාරණා හතරෙන්. චීවර, ඇඳුම්, සේනාසන, ගෙවල්, පිණ්ඩපාත, ආහාර සහ ගිලාන ප්‍රත්‍ය කියන ඖෂධ. ඒවා තමයි මූලික අවශ්‍යතා හතර
පුද්ගලයෙක්ට සමාජය තුළ ගැටලුවක් නැතුව ජීවත් වෙන්න. අන්න ඒ ටිකවත් සම්පූර්ණ කරගන්න පුළුවන් මට්ටමට වැටුපක් ගෙවන්න ඕනේ. ඒක තමයි ඇබ්සොලියුට් ඉක්විටි කියන්නේ. අනිත් එක තමයි පිරිවැය, විශේෂයෙන්ම සේවා සපයන ආයතනවල සේවක පිරිවැය විශාලතම පිරිවැය වෙනවා ඒ ආයතනවලට. සියලුම පිරිවැයෙන් 70%ක් 80ක් විතර වගේ වෙන්නේ සේවක පිරිවැය සේවා සපයන ආයතනවල. එහෙනම් ඒක පාලනය කරගන්න ඕනේ. එහෙම නැත්නම් කළමනාකරණය කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් එimhe ආයතනයට වර්ධනයක් අත්පත් කරගන්න බෑ. අනවශ්‍ය ප්‍රමාණයට පිරිවැය ඉහළ ගියොත් ප්‍රතිලාභවලට සාපේක්ෂව. එහෙම වුණොත් එන්නේ ආයතනය බිඳ වැටෙන එක තමයි වෙන්නේ. ඒතර සේවකයන්ගේ රැකියා ස්ථිරත් නැහැ. එම්ත රැකියාවල සුරක්ෂිතතාවය ආරක්ෂාවක් නැති වෙනවා. ආයතනයේ ආරක්ෂාවත් අවසානයේදී නැති වෙනවා. මේ අමතර කාරණාවක් විදිහට මේ දීලා තින්නේ මේක ලෝලර් කියන පර්යේෂකයා විසින් ඉදිරිපත් කරපු එක. මේක අමතර කාරණාවක් විදිහට ඔයගොල්ලන්ට මම දීලා තියෙන්නේ. දැන් ප්‍රක්‍රියාවක වේතන අතෘප්තිය කියන්නේ වැටුප් නිසා සේවකයෝ අතෘප්තියට පත් වෙනවා නම් Tamanට ලැබෙන ප්‍රමාණය අර කියපු මේ සාධාරණත්ව මත තමයි හොඳේ. දැන් අපිට ඕන තරම් බලාපොරොත්තු තියාගන්න පුළුවන් නේ ආයතන නැත්තම් පුද්ගලයෙක් විදියටනේ ඕන තරම් බලාපොරොත්තු තියාගන්න පුළුවන්. නමුත් ඒවා අත්පත් කරගන්න මොනවද තියෙන්න ඕන? එක හැකියාව කොම්පිටන්සි එක තියෙන්න ඕන Taman තුල. දෙක සම්පත් තියෙන්න ඕන. කොම්පිටන්සි එක ඇතුළත තිබිලා සම්පත් තිබුණ නැත්නම් කරන්න බෑනේ. කොම්පිටන්සි එකයි රිසෝසස් දෙකම තියෙන්න ඕන යම් දෙයක් අරමුණක් අත්පත් කරගන්න. අර කියපු මූලික සාධාරණත්ව තුනට යටත්ව කියන්නේ මේ සාධාරණත්ව තුන තියෙනවා කියන විශ්වාසය මත ඉඳලා තමයි අපි මේක බලන්න ඕන. නැත්තම් ඕනම කෙනෙක්ට ඕනම අපේක්ෂාවක් තියාගන්න පුළුවන්. ඒක සාධාරණ වෙන්න ඕනේ. ඒකට අර කියන කරුණු තුනට සාපේක්ෂව ඒක අසාධාරණ නම් අන්න වේතන අතෘප්තියක් ඇති වෙනවා. ඔය කියන කිසිම සාධාරණත්වයක් මේ ආයතනය තුල නැහැ. අභ්‍යන්තර සාධාරණත්වයක්වත් නැහැ, බාහිර සාධාරණත්වයක්වත් නැහැ. එහෙම නැත්නම් ඇබ්සොලියුට් ඉක්විටි නිරපේක්ෂ සාධාරණත්වය කියන එකක්වත් නැහැ වැටුපව. එහෙනම් අන්න සේවකයන්ට වේතන අතෘප්තිය ඇති වෙනවා. වේතන සම්බන්ධයෙන් ලැබෙන වැටුප් සම්බන්ධයෙන් සෑහීමකටපත් වෙන්න බෑ. ඒගොල්ලන්ට තියෙන අපේක්ෂාවක් වැඩි වේතන සඳහා අපේක්ෂාවක් ඇති වෙනවා. වැඩි වේතන සඳහා අපේක්ෂාවක් ඇති වුණාම ඒගොල්ලෝ ඒක ලබා ගන්න කාර්යඵල වැඩි කරනවා. හරි? කාර්යඵල වැඩි කරලා උත්සාහ කරනවා වැඩි වේතනයක් ලබා ගන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා වැඩ වර්ජන වගේ. අරගෙන ආයතනයට බලපෑම් කරනවා වැඩි වේතනයක් ගෙවන්න කියලා. එක්කෝ ඒගොල්ලෝ ග්‍රීවන්ස් එකක් විදිහට දුක්ගෙනවිල්ලක් විදිහට දැන් වැඩ වර්ජන කියලා කියන්නේ වෘත්තීය සමිති මැදිහත් වෙලා කරන දේවල්. ඒවා නීති අනුකූලයි. හරි වැඩ වර්ජන නීති අනුකූලයි. වෘත්තීය සමිති මැදිහත් වෙලා දැනුම් දීලා කරන සාධාරණ හේතු මත කරන දේවල්. ඊට අමතරව පුද්ගලව තනිව Tamanට තියෙන ගැටලු වැටුප් සම්බන්ධයෙන් ගැටලු කළමනාකරන ඉදිරිපත් කරන ඒවාට කියන්නේ දුක්ගෙනවිලි කියලා. grievances. ඒක පෞද්ගලික සම්බන්ධකම් උඩ පෞද්ගලිකව සේවකයන්ගේ හැකියාව උඩ විසඳලා දෙන්න පුළුවන් එකක් නම් ප්‍රතිපත්තිමය කරුණු වලට ගැටලුවක් ඇති නොවන පෞද්ගලික විසඳලා දෙන්න පුළුවන් නම් විසඳලා දෙන්න උත්සාහ කරනවා කළමනාකරු. මේ සියලු දේවල් වලින් එක්ක දුක්ගෙනවිලි විදියට විසඳෙන්නේ නැත්නම් මොකද්ද වෙන්නේ? සේවකයෝ රැකියාවට එන්නේ නැහැ. ඉවත් වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ සේවකයෝ වැඩි වැටුප් සහිත රැකියාවලට පිටත් වෙලා යනවා. ඒතර වැඩි වේතන අපේක්ෂාවක් තියෙන සේවකයෝ යම්කිසි දෙයක් කරන්න පුළුවන් සේවකයෝ මේ උඩ කියන කරුණුත් එක්කලා ආයතනයත් එක්කලා කේට කරලා ආයතනයත් එක්කලා කේවල් කරලා තමන්ගේ වැටුප් අපේක්ෂාවන් අත්පත් කරගන්නවා. එහෙම නැත්නම් මේ කියන විදිහට
ආයතනෙන් අයින් වෙනවා. එහෙම හැකියාවක් නැති හැකියාවක් නැති දුර්වල මට්ටමේ සේවකයන්ට වෙන්නේ මේ රැකියාව සම්බන්ධයෙන් තියෙන්නේ බොහොම අඩු ආකර්ෂණයක්. ඒ වගේ රැකියාවන් තියෙනවා නේද? ඒගොල්ලන්ව නියෝජනය කරන්න කවුරුත් ඇත්තෙත් නැහැ. තනියම තමයි නියෝජනය වෙන්නේ. ඒගොල්ලන්ට පිළිගැනීමක් ඇත්තෙත් නැහැ. ඒකට යමක් වෙනස් කරගන්නත් බෑ. එතකොට ඒගොල්ලෝ ඊටාම අසරණ සේවකයෝ බවට පත් වෙනවා. විශේෂයෙන්ම කම්කරු වගේ රැකියාවන්. ඒතර රැකියාවේ අඩු ආකර්ෂණයක් තමයි තියෙන්නේ. කිසිම කැමැත්තකින් නෙමෙයි ආයතනයේ රැකියාවට යන්නේ. ඒතර ඒගොල්ලන්ටත් රැකියාව අතෘප්තිය තියෙනවා. රයිට්? රැකියාව අතෘප්තිය රැකියාව නිරස වෙනවා. එතකොට ආවත් රස්සාව කරන්න හරියට ඊළඟට කායික ගැටලු මානසික ගැටලු ඒ වගේ දේවල්. එක්ක සමහර අය දැන් මේ රැකියාව අතෘප්තියත් එක්කලා මෙහෙම ඉන්නේ මොකක්වත්ම කරගන්න බැරි අය. එක්ක සමහර අය රැකියාවට එන්නේ නැහැ ඉවත් වෙනවා. මේකට කියන්නේ ඇබ්සන්ටිසම් කියලා. රැකියාවට නොපැමිණීම කියන්නේ ඇබ්සන්ටිසම්. ඒ කියන්නේ නොදන්වා සේවයට නොපැමිණීම. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති සමහරවිට ඔය කම්කරු ශ්‍රේණියේ මේ ශ්‍රේණිවල ඉන්න ඔය මේ මේසන් බාස්ලාත් එක්කලා එහෙම වැඩ කරන කම්කරු. සමහර අය එන්නේ නැහැ. ඒගොල්ලෝ බැලුවාම වෙන තැනක වැඩ කරනවා. ඒකට යාට කීයක් හරි වැඩිපුර හම්බ වෙනවා. ඒ වගේ ගැටලු තියෙනවා. මේක අමතර දැන ගැනීම සඳහා ඔයගලන්ට මම ඉදිරිපත් කළේ. ඊළඟට අපි බලමු වේතන සඳහා බලපාන නීති, රාජ්‍ය නීති. 1941 අංක 27 දරන මෙන්න මම කිව්වේ අර පඩිපාලක සභා ආඥා පනත 48 ඉස්සෙල්ලා වින්දා ඒක ආඥා පනත විදියට ඉදිරිපත් වෙනවා. පනස් හතරේ අංක 19 දරන සාපුවා කාර්යාල සේවක පනත. මේක ගොඩක් වෙලාවට වැටුප් සම්බන්ධයෙන් නෙමෙයි තියෙන්නේ. සේවකයන්ගේ ආනෙකුත් පහසුකම් රැකියා කරන වෙලාව උතර කාන්තා සේවකයන් සඳහා තියෙන නීති ළමා සේවකයන් ළමා කියන්නේ සේවය කරන්න පුළුවන් වයසින් ළමයින් සම්බන්ධයෙන් තියෙන නීති වගේ දේවල්. ඊළඟ සාමූහික ගිවිසුම් එක ආයතන වෘත්තීය සමිතිත් එක්කලා සාමූහික ගිවිසුම් වලට එළඹෙනවා. ඒවා නීතියක්. ඊළඟට අනිත් එක අයවැය යෝජනා. රජයේ අයවැය යෝජනා විදිහට ඉදිරිපත් කරාම මේක නීතියක් බවට ඒක විසර්ජන පනතනේ. අයවැය යෝජනාවට කියන්නේ අපි විසර්ජන පනත. ඒ පනත සම්මත වුණාම මේක නීතියක් විදිහට ක්‍රියාත්මක වෙනවා. වෘත්තීය සමිති බලපෑම් කරනවා වැටුප් වැඩි කරන්න. ඊළඟට ජීවන වියදම හේතුවක් වෙනවා වැටුප් වැඩි වෙන්න. රැකියාව වෙළඳපොලේ ඉල්ලුම සැපයුම. දැන් යම් රැකියාවක් සඳහා ඉල්ලුම අඩු නම් සැපයුම වැඩි නම් අනිවාර්යයෙන් මේ රැකියාවට ගෙවන මිල අඩු වෙනවා. රැකියාවට ගෙවන මිල තමයි වැටුප කියන්නේ. එතකොට සමහර රැකියාවන් සඳහා පුද්ගලයන් නැහැ. එතකොට ඉල්ලුම වැඩි, සැපයුම අඩුයි. එතකොට අනිවාර්යයෙන්ම වැඩි වැටුප් ලැබෙනවා. ආයතනයේ ඵලදායීතාවයේ හේතුවක් වෙනවා. ආයතනයේ ඵලදායීතාවයේ හේතුවක් වෙනවා මේ වැටුප් වැඩි කරන්න. ඊළඟට ආයතනයට පුළුවන් හැකියාව. අනිකුත් ආයතන ගෙවන වැටුප්. ආර්ථිකය තුළ ආයතනයේ භූමිකාව. දැන් මුල්‍ය ආයතන, බැංකු වගේ ආයතන ආර්ථිකය තුළ වැදගත් භූමිකාවක් ඉටු කරනවා. එතකොට ඒගොල්ලන්ගේ සේවකයන්ගේ වැටුප් සාපේක්ෂව ඉහළයි. හරි. මෙන්න මේ වගේ කරුණු බලපාන වැටුප් සඳහා. අපි අදට මේ හැන්ඩවුට් එක මෙතනින් නවත්තලා ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න ගමු. ඊළඟ විනාඩි 45ක් විතර තියෙනවනේ. මම මේ ප්‍රශ්නේ ගන්නම් මේ පාර එක. අනේ 2019 මාර්තු. ඉස්සෙල්ලා මේක ගන්න. මේ 21 ප්‍රශ්න ජනවාරියක මේ සියලුම ප්‍රශ්න මම සාකච්ඡා කරන්නේ අදාළ ප්‍රශ්න ටිකක් තිබුණා. දැන් මේ බලන්න මේ ප්‍රායෝගික ප්‍රශ්නයක්. මෙන්න මේ ප්‍රායෝගික ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම එනවා හැම ප්‍රශ්න පත්‍රයකම. මේ ප්‍රායෝගික ප්‍රශ්නෙට උත්තර දෙන්න සමහරවිට දැන් මෙතන ඇති උසස් පෙළ පන්ති වල ඉඳලා මේ විෂය හදාරන අය.
මේ ප්‍රායෝගික ප්‍රශ්න උත්තර දෙනවා නම් මේ සම්බන්ධයෙන් දැනුවත්භාවයෙන් කොහොමද ප්‍රායෝගිකව වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් අරගෙන තමයි ප්‍රශ්නෙට උත්තර දෙන්න යන්නේ. right? අනිත් එක ඇත්තටම වැදගත් වෙනවා මුල්‍ය ශ්‍රේෂ්ඨ රාජකාරිය කරනවා නම් මේ ප්‍රායෝගිකව මේක කොහොමද කරන්න කියන එක. right. මේ පළවෙනි එක ගත්තොත් මේක ලකුණු 5යි හම්බෙන්නේ. ඒකත් මතක තියාගන්න. අනවශ්‍ය දේවල් ගොඩක් ලියන්නේ නැතුව අවශ්‍ය කරුණු ඔය ප්‍රශ්න උත්තර පත්‍රයේ පිටු භාගයක පරිම පිටු 3 කාලයකට එක කෑල්ලකට ලියවම හොඳටම ඇති. මේක තියෙනවා තිලකරත්න මහත්මයා මේ කියන බැංකුවේ අවුරුදු 10ක ගනුදෙනුකරුවේ. ඒතර එයාගේ වැටුප ලැබෙනවා හැම මාසෙම 25. චෙක් පත් වලින් ගෙවීම් කරන වෙනකොට මේ 26 වෙනිදාට දාලා තිනවා ස්ටෑන්ඩින් ඕඩර් එක. කියන ඔය කියන උපයෝගී බිල්පත් මොනවද යුටිලිටි බිල්ස් පාසල් ගාස්තු ඒ වගේ දේවල් වලට. ජනවාරි මාසයේ වැටුප සේව් එයාගේ හාම්පුතා එවන එක ප්‍රමාද වෙලා තියෙනවා. ඒ අනුව මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් ක්‍රියාත්මක වෙලා නැහැ. වැටුප වෙලා තියෙන්නේ 5 වෙනිදා. ඇතැම් අර්ථලාභීන් තිලකරත්න මහතාට දුරකථන එතකොට සමහර මේ ලැබෙන්න උදාහරණ පාසල් ගාස්තු ඒ නිසා මේ දුරකථන ඇමතුම් දීලා තියෙනවා. right? එතකොට මෙයා මේකෙන් නොසතුටුපත් වෙලා තියෙනවා මැනේජර් විදිහට මොනවද කරන්නේ? දැන් මේකේ ගැටලුව මොකද්ද? මේක සිස්ටම් එකෙන් ඔටෝ රන් වෙන්නේ ස්ටෑන්ඩින් ඕඩර් එකනේ. ඒක කවුරුත් මැනුවලි හැන්ඩල් කරන්නේ නැහැ. ඒතර සිස්ටම් එකේ මුදල් තිබුණොත් තමයි මේක යන්නේ. සාමාන්‍යයෙන් දවස් 3ක් විතර සල්ලි චෙක් කරනවා. චෙක් කරලා බලලා යවන්න හදනවා. එහෙම නැත්නම් ඒක රිවර්ස් වෙනවා. දැන් මේ ගැටලුවට හේතුව වැටුප නිසි වෙලාවට බැරවීම නැති එක. ඒතර ඒක ආයතනයේ දැන් මෙතනදී බැංකුවට සම්පූර්ණයෙන්ම පාලනයට යටත් සාධක තියෙන්න පුළුවන්. බැංකුවට සම්පූර්ණයෙන්ම පාලනය නැති සාධක. දැන් අර ඉස්සෙල්ලා controllable variables නේ uncontrollable variables. ඒතර මේක මොකද්ද? බැංකුවට සම්පූර්ණයෙන්ම පාලනය නැති සාධකයක් මත තමයි මේක වෙලා තියෙන්නේ. එයාගේ බොස් චෙක් එක එවලා නැහැ වෙලාවට. ඒතර බැංකුව ස්ටෑන්ඩින් ඕඩර්ස් දවසකට ගොඩක් ක්‍රියාත්මක කරනවා. එතකොට අපි ක්‍රියාත්මක නොවෙච්ච ස්ටෑන්ඩින් ඕඩර්ස් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂාවකට ලක් වෙන්නේ නැහැ. විශේෂ පරීක්ෂාවකට ලක් වෙන්නේ නැහැ. මූලිකවම ස්ටෑන්ඩින් ඕඩර් එකක් යවුවාම යවන්න මුදල් තියාගන්න ඕන එක අදාළ ගිණුම් හිමියාගේ වගකීමක් වෙනවා. ගිණුම් හිමියාගේ වගකීමක් වෙනවා. පැහැදිලිද? right. ඒක ඔටෝමැටිකලි යන නිසා. දැන් බැංකුවට තියෙන්නේ අර්ධ වගකීමක් විතරයි පූර්ණ වගකීම. එහෙනම් මේ වගේ වෙලාවකදී සේවකයාගෙන් සමාව ගත යුතුද? sorry මේ ගනුදෙනුකරුගේ කනගාටුව ප්‍රකාශ කරන්න එක විතරක් නෙමෙයි. මොකද මේක 100% බැංකුවේ වැරද්ද නිසා නෙමෙයි වෙලා තියෙන්නේ නේ. එහෙනම් මේ අවස්ථාවේදී තත්ත්වය තීරුම් කරලා දීලා කනගාටුව ප්‍රකාශ කරන්න. මොකද හේතුව අර සමහර අයගෙන් දුරකථන ඇමතුම් ලැබිලා තියෙනවා. ඒ නිසා මෙයා නොසතුටුපත් වෙලා තියෙනවා. ඉතින් කනගාටුව ප්‍රකාශ කරන්න ඕන මේ සම්බන්ධයෙන්. ඊළඟට මොකද්ද මේකට විසඳුම? විසඳුම යෝජනා කරන්න ඕන දැන් ඕගොල්ලෝ ප්‍රශ්නය තුල. මොනවාද විසඳුම දෙන්න පුළුවන්? කාට හරි පුළුවන් නම් මයික් එකක් ඔන් කරලා කියන්න. එහෙම නැත්නම් ටෙක්ස්ට් එකක් විදිහට හරි දාන්න. දැන් මේ 25 වෙනිදාට 26 වෙනිදාට මේක එහෙම නැත්නම් 25 වෙනිදාට ලැබෙනවා කියන එක විවිධ හේතු නිසා නොවෙන්න පුළුවන්. ටෙක්නිකල් ෆෝල්ට් එකක් වෙන්න පුළුවන්. අපිට ස්ලිප්ස් වලින් හරි සෙෆ්ට් එකෙන් හරි මාරු වෙනවා නන්නේ. ඒතර චෙක් එකක් ක්‍රෙඩිට් වෙනවා නම් බැංකුවට චෙක් පත ලැබීම විවිධ හේතු නිසා ප්‍රමාද වෙන්න පුළුවන්. මේකට ප්‍රමාද වීම සඳහා ප්‍රමාණවත් කාල සීමාවක් මේ ස්ටෑන්ඩින් ඕඩර් එකට දීලා නැහැ නේ. එතන පළවෙනි දේ කරන්න පුළුවන් අර්ථලාභීන් එක්කලා කතා කරලා වැටුප ප්‍රේෂණය වෙන දිනේ ඉඳන් ප්‍රමාණවත් කාලයක් ස්ටෑන්ඩින් ඕඩර් එක ක්‍රියාත්මක වෙන්න ඉඩ අරිනවා. අඩු ගානේ සතියකට පස්සේ ස්ටෑන්ඩින් ඕඩර් එක ක්‍රියාත්මක වෙන්න සකස් කරගන්න ඕන. ඒක කරන්න පුළුවන් තිලකරත්න මහත්මයාට ඒ අදාළ පාර්ශ්වයත් එක්ක කරලා. ඒතර එයාට උපදෙස් දෙන්න ඕන ඒ විදිහට සකස් කරන්න කියලා. ඒක එකක් නේ. එතකොට අනිවාර්යයෙන්ම ඒකම ගිණුමට මේ ක්‍රෙඩිට් එකක් ආවහම
ඒකේ SMS alert එකක් තිලකරත්න මහත්තයාට ලැබෙන විදිහට ගිණුම අත සකස් කරන්න පුළුවන් නේ. ක්‍රෙඩිට් එකක් ආවම ක්‍රෙඩිට් එක සම්බන්ධයෙන් නේද? ඒකට තිලකරත්න මහත්මයාට වුණා ක්‍රෙඩිට් එක ආවහම වැටුප ආවනම් SMS එකක් එනතර එයාත් දන්නවා තමන්ගේ ගිණුමට වැටුප ආවා කියලා. දැන් වැටුප ආවේ නැත්නම් SMS එකක් එන්නේ නැහැ. ඒකට එයා උනන්දු වෙන්න ඕන මේක හොයන්න. මේකට ක්‍රෙඩිට් වෙලා නැහැ කියලා. ඒතර එයාට ප්‍රමාණවත් කාලයක් තියෙනවා සතියක් වගේ කාලයක්. ඒකට අවශ්‍ය මුදල් අර මුදල් මෙයා කරගන්න මේ වැටුප ආවේ නැත්තම් නේ. ඒක එක විසඳුමක්. දෙක ඔය කියන්න බලන්න දැන් ඕගොල්ලෝ ප්‍රායෝගික බැංකු කරුවනේ ඉන්නේ සමහර අය. මයික් එක ඔන් කරලා කියන්න. දැන් ඕගොල්ලොත් එක තමයි අපි බැංකුවල වැඩ කරන්න හිතාගෙන ඉන්නේ. එතකොට දැන් කියන්න බලන්න එක්කෙනෙක්. දැන් තාම මොකද්ද දෙන්න පුළුවන්? ප්‍රශ්න අහනකොට මීටින් එක ලෙෆ්ට් කරන්න එපා. ප්‍රශ්නට උත්තර දෙන්න. මේක දැන් දින 10ක්ම තියෙන නිසා එතකොට බැංකුවේ වැරද්දක් නෙමෙයි නේද? 25 ඉඳන් ඊළඟ 5 කියන්නේ. ඒක තමයි මං කිව්වේ බැංකුවේ වැරද්දක් නෙමෙයි මේක සම්පූර්ණයෙන්ම. හරි? ඔව්. අර එකම දේ තියෙන්නේ මේ තිලකරත්න මහත්මයා අවුරුදු 10 තිස්සේ කරන්ට් account එකක් පවත්වාගෙන ගිහිල්ලා තිනවා. එතකොට අපේ හොඳ ගනුදෙනු කරුවේ අනිත් පැත්තෙන් මේවා ගිහිල්ලා නැති ඉඳලා අනිත් පැත්තේ පාර්ශවයෙන් ටෙලිෆෝන් කෝල්ස් දීලා ඉතින් මොනවා හරි කියන්නේ නැති නේද? සමහරට ඔය පාසල් ගාස්තු වගේ. ඒ නිසා යාගේ හිත පොඩ්ඩක් රිදිලා. ඒ නිසා අපිට මෙතනදී සමාව ගැනීමක් නෙමෙයි අපි විස්තර කරලා දීලා මේ එයාට කනගාටුව ප්‍රකාශ කරන්න ඕන. ඔකට හේතුව අපේ වැරද්දක් නෙමෙයි සම්පූර්ණයෙන්ම මේක. මේකේ මුදල් තිබ්බනන්නේ ස්ටැන්ඩින් ඕඩර් එක යන්නේ. මොකද අපි බැංකුව විදියට මේ ගියේ නැති ස්ටැන්ඩින් ඕඩර් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්නේ නැහැ. ස්ටැන්ඩින් ඕඩර්ස් ගොඩක් තියෙනවානේ. එතකොට මුදල් තබා ගැනීමේ මූලික වගකීම තියෙන්නේ ගනුදෙනුකට. ඒක තමයි මම කිව්වේ මුදල් ලැබෙන දිනය ප්‍රමාද වෙනවා නම් ගනුදෙනුකරුට දැනගන්න පුළුවන් SMS alert එකක් ගියොත් එම ක්‍රෙඩිට් වෙනකොට. ඒතකොට ක්‍රෙඩිට් වෙනකොට SMS alert එකක් ගියාම ක්‍රෙඩිට් වෙලා නැත්නම් එයාට ලැබිලා නැහැ. ඒතකොට එයාටත් දන්නවා ස්ටැන්ඩින් ඕඩර් එකට සල්ලි නැහැ කියලා නේ. එතකොට ස්ටැන්ඩින් ඕඩර් ක්‍රියාත්මක කරන දිනයට පොඩ්ඩක් එහාට දැම්මොත් වැටුප් දිනෙත් එක්කලා සතියක් වගේ එහාට දැම්මොත් එහෙම එයාට ඒ අතරමැද්දේ කාලයක් තියෙනවා මොන හරි ඇරේන්ජ්මන්ට් එකක් දාගන්න. දැන් 25 වෙනිදා ඇවිල්ලා 26 වෙනිදා ස්ටැන්ඩින් ඕඩර් එක ක්‍රියාත්මක වෙනවා. 27 ක්‍රියාත්මක වෙනවා. 28 ක්‍රියාත්මක වෙනවා. සල්ලි නැති වුණාම රිවර්ස් වෙනවා. ඒතර එයාට ප්‍රමාණවත් කාලයක් නැහැ මේ අතර ගැටලුවක් නිසා ක්‍රෙඩිට් එක ආවේ නැත්නම් කරගන්න. ඒ නිසා තමයි මම කිව්වේ ස්ටැන්ඩින් ඕඩර් එකේ කාලය වැටුප් ලැබෙන දවසේ ඉඳන් සතියක් විතර එහාට අපිට දාන්න යෝජනා කරන්න පුළුවන්. ඒකම SMS alert එක. ඒ එකක් නේ අපි කතා කරේ. මං අහන්නේ දෙවෙනි එක මොකද්ද කරන්න පුළුවන්? මොකද්ද දෙවෙනි ප්‍රායෝගික විසඳුම? ඉතින් එයා අවුරුදු 10ක් තිස්සේ කරන්ට් account එකක් පවත්වාගෙන ආව නම් එයා හොඳ ගනුදෙනුකරුවෙක් නෙමෙයිද? එයා හොඳ ගනුදෙනුකරුවෙක් නේ. දැන් අපිට මේකේ කියලා නෑනේ චෙක් රිටර්න් වෙලා ගිණුම මෙහෙම කියලා මොනවත් නෑ. එයා හොඳ ගනුදෙනුකරුවෙක්. එහෙමනම් අපිට පුළුවන් දෙවෙනි යෝජනාව 26 වෙනිදා account එකේ සල්ලි නැත්තම් එදාට account එකට එහෙම නැත්තම් account එකට ඔය කියන ප්‍රමාණයට අයිරාවක් తాවකාලික අයිරාවක් ලකුණු කරලා තියන්න. తాවකාලික අයිරාවක් ලකුණු කරලා තිබ්බනම් එදාට ක්‍රෙඩිට් ආවේ නැත්තත් අර ස්ටැන්ඩින් ඕඩර්ස් වල ප්‍රමාණයට ඒක ක්‍රියාත්මක වෙනවා ඔටෝමැටිකලි නේ. ඒ දෙවෙනි යෝජනාව. තුන තුන්වෙනි එක. ඔය කියන්න ප්‍රායෝගික බැංකු කරවෝ මම අහන්නේ ඒගොල්ලන්ගේ. පොඩි ළමයින්ගේ නෙමෙයි. තුන්වෙනි යෝජනාව මොකද්ද ඔයගොල්ලෝ කියන්නේ? ඔටෝ ස්වීප් ෆැසිලිටි තියෙනවද ඔයගොල්ලන්ගේ සිස්ටම් වල? ඇයි ඒ වගේ යෝජනාවක් ඔලුවට එන්නේ නැත්තේ? ඔටෝ ස්වීප් තියෙනවානේ. බැලන්ස් එක අඩු වෙනකොට යම් ප්‍රමාණයකට අඩු ගානේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වල ප්‍රමාණයටවත් බැලන්ස් එක අඩු වෙනකොට සේවින්ස් account එකකින් හෝ එයාගේ තියෙන වෙනත් account එකකින් ස්වීප් වෙන්න හදන්න පුළුවන් නේද? එතකොට කිසිම වෙලාවක බැලන්ස් එක අර ස්ටෑන්ඩින් ඕඩර්ස් වල ප්‍රමාණයට වඩා අඩු වෙන්නේ නැහැ.
එහෙනම් සැනියෝටිස් ටික ක්‍රියාත්මක වෙන්න අනිවාර්යයෙන්ම වැටුප් ආවත් නැත ෆැසිලිටි එකක් තියෙනවා. ඒ තුන්වෙනි එක. හතරවෙනි එක අවශ්‍ය නම් දැන් අද ඕනතරම් බැංකින් ඇප්ස් හරහා මේවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතකොට ස්ථීරවම තිලකරත්න මහත්මයාට තමන්ගේ බිල් පේමන්ට් අද ෆේවරිට් පේමන්ට්ස් විදිහට දාගන්න පුළුවන් නේ. එතකොට එයාට ගොඩක් විස්තර ගහන්න ඕනේ. ඔය ටික ඔක්කොම ෆේවරිට් පේමන්ට් කියලා දාගත්තායින් පස්සේ එයාට ඊටාම පහසුවෙන් තමන්ටම මේ ගෙවීම් ටික කරන්න පුළුවන්. ඒකට බැංකුවේ මැදිහත් වීමක් අවශ්‍ය වෙන්නෙම නැහැ. හතරක් තියෙනවානේ. ඒතර ඕල්ටර්නටිව්ස් හතරක් තියෙනවා. ඒ හතර ලියවෙන්න ඕන. ඒක තමයි උත්තරේ. එක කෑල්ලක්. දැන් වෙලා තියෙන දේට අපිට යාට මැනුවලි ඒ අදාළ ආයතන වලට කතා කරලා මැනුවලි අර කතා කරන්න ඕනේ නැහැ. නමුත් තිලකරත්න මහත්තයා අවුරුදු 10ක් තිස්සේ අපිත් එක්ක ඉන්නවා. ඒතකොට එයාගේ හිතත් සතුටු වෙනවා. අපිට පුළුවන් මේ ඉස්කෝලේට. මොකද අපිට සමහරට ඉස්කෝලෙත් එක්ක සම්බන්ධකම් තියෙනවා. අනිත් ආයතන CEB එකත් යුටිලිටි බිල් එක අපි හිතමුකෝ විදුලි බිලක් කියලා. එක්ක ලයිට් මේ වතුර බිලක් කියලා. අපිට ඒ ආයතනත් එක්ක සම්බන්ධකම් තියෙනවා. අපිට ඒ කියන කතා කරලා මෙහෙම දෙයක් කියලා පොඩ්ඩක් කියලා. එතකොට ගනුදෙනු කරුවා ආයතනය සහ පාරිභෝගිකයා තිලකරත්න මහත්තයා එක්කෙනෙක් වුණාට බැංකුව කියන්නේ අර ආයතන වලට විශාල ආයතන. ඒ නිසා අපිට කතා කරලා ඒක සම්මනය කරලා මැනුවලි පේමන්ට් එක කරන්න පුළුවන් නේ. එච්චරයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ප්‍රායෝගික උත්තර ටික ලැබෙන්න ඕන. ඊළඟට මාත් තියෙන්නේ. හයි. මෙන්න දෙවෙනි එක ගුණවර්ධන මහත්තයා ගත්තු ලී බඩු වලට චෙක් පතක් දීලා තියෙනවා. එතකොට ඒ චෙක් පත ස්ටොප් කරලා තියෙනවා එයාගේ හේතුවන් නිසා. මතක තියාගන්න හොඳට ගිණුමක දැන් මේ ගැටලුව තියෙන්නේ මේ ගිණුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තියෙන නෛතික පසුබිම සම්බන්ධයෙන් තියෙන දැනුම ඉතාම අඩුයි බැංකු සේවකයන්ට දැන් යන්නේ ඒක ගැටලුවක් තියෙනවා. ගනුදෙනුකරුගේ අත්සන කියන්නේ මොකද්ද? මට කවුරු හරි කියන්න. ගනුදෙනුකරුගේ අත්සන කියන්නේ මොකද්ද? ගිණුමක් විවෘත කරන විශේෂයෙන්ම ජංගම ගිණුමක් විවෘත කරන චෙක් පතක් අත්සන් කරන ගනුදෙනුකරුගේ අත්සන කියන්නේ මොකද්ද? කියන්න කවුරු හරි. ඒක යාගේ මැන්ඩේට් එක අපි ඒකට සිංහලෙන් කියනවා අභිනියෝගය කියලා. ඒ කියන්නේ ඕඩර් එක මේක කරන්න එපා එක්ක කරපන් කියලා. දැන් ඔයගොල්ලෝ චෙක් පත් දැකලා තියෙනව නේද? චෙක් පත් එක සිංහලෙන් තියෙන්නේ මොකද්ද? මොකක් හරි මුදල් හරි නමක් දාලා ගෙව no it's a order. අනේ ගෙවන්න කියලා නෑ. ඒක ඕඩර් එකක්. ගනුදෙනුකරු කරන නියෝගයක් බැංකුවට. it's a order. එහෙනම් අනිවාර්යයෙන්ම ගනුදෙනුකරුව හඳුනාගන්නේ අපි බැංකු අත්සනින්. විශේෂයෙන්ම ජංගම ගිණුම් වල. විශේෂයෙන් දැන් මේක ජංගම ගිණුමක එකන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම this is the mandate of a customer not to pay a check. ඒක යාගේ ප්‍රශ්නයක්. බැංකුවට කියනවා නම් ඔබ මේ චෙක් පත ගෙවන්න එපා කියලා බැංකුවට ඒක කරන්න බෑ. එහෙනම් මේක කාගේද වැරද්ද? 100% බැංකුවේ වැරද්ද. මේවා තේරුම් ගන්න ඕන නිකම්ම මේ තියරි ටිකක් ලියලා මේ උත්තර ලියන්න සූදානම් වෙන්න එපා. නේ අපි මේ බැංකුකරුව සකස් කරන්නේ. එහෙනම් මේක 100% බැංකුවේ වැරද්ද. බැංකුවේ බරපතල වැරද්ද. ගනුදෙනුකරුවෙක්ගේ නියෝගයට අවනත වෙන්න බැංකුකරු බැඳිලා ඉන්නවා. එහෙනම් මේකෙදි සමාව ඉල්ලන්න ඕන මූලිකව. ඊළඟට අපිට පුළුවන්කමක් තියෙනවා නම් මේ චෙක් පත නැවත ලබා ගන්න අපි તો වෙනින් බැංකුවකින් රැස් කරලා තියෙනවා නම් ඒ බැංකුවට රැස් කරලා ලේට් රිටර්න් එකක් හරි දීලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ බැංකුවේ නම් ඒක මේ පෝල් කරලා හරි රිවර්ස් කරලා හරි ගන්න. අරන් චෙක් පත රිටර්න් කරන්න. මොකද මේ රිටර්න් චෙක් පත ලීබඩු සාප්පුවේ එක්කෙනාට යන්න ඕන නැත්නම් එයා දන්නේ නැහැ මේක රිටර්න් වුණා කියලා. ඒක. ඒතකොට ඊට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ ගුණවර්ධන මහත්තයා ලීබඩු සාප්පුවයි අතර තමයි. අපිට කිසිම ගැටලුවක් නැහැ චෙක් එක රිටර්න් කරායින් පස්සේ ස්ටොප් පේමන්ට් ගාලා. රයිට්. ඒතකොට ඒක
ඒක කරන්න ඕන දෙවෙනියට. තුන්වෙනි එක මොකද්ද? චෙක් කරන්න ඕන මේක දැන් මේකදී අපි ගන්න වෙන ගුණවර්ධන මහත්තයා අපේ ඉන්න හොඳ ගණුදෙනකරුවෙක් කියන මොකද මේකේ දීලා නැහනේ මේ වෙන මොනවාක්වත් විස්තර මේකේ එයාගේ මේ ගැටලුවට සම්බන්ධ වෙන විස්තර ඒ කියන්නේ ගිණුම හොඳ නැහැ කියන දෙයක් දීලා නැත්නම් අපි හැමතිස්සෙම ගන්නේ ගිණුම්කරු යහපත් ගණුදෙනකරුවෙක් හොඳ ගණුදෙනකරුවෙක් කියන එක. ඊළඟට බලන්න ඕන අපේ සිස්ටම් එකේ ගැටලුවක් තියෙනවද කියලා මේ විදිහට දීපු ඕනනම් අමතර කාරණයක් විදිහට මේ රිටන් රික්වෙස්ට් එකක් දීලා තියෙනවද කියන එක බලන්න පුළුවන් ස්ටොප් පේමන්ට් එකට රිටන් රික්වෙස්ට් එක. රිටන් රික්වෙස්ට් එක නෙමෙයි යා වචනෙන් කිව්වොත් එහෙම අපි ටෙන්ටේටිව්ලි ඒක නවත්තලා ඊළඟට එයාගෙන් ගෙන්න ගන්න ඕන අපි රිටන් රික්වෙස්ට් එකක්. හරි? ඒකට කටින් නවත්තන්න පුළුවන් කියලා නමුත් අපිට ලිඛිතව වහාම මේක එයාට කියන්න ඕන ෆැක්ස් කරලා හරි අපිට එවන්න කියලා. මොකද අපිට ඒක අත්‍යවශ්‍යයි. ඊළඟට සිස්ටම් එකට මේක එන්ටර් කරන්න ඕනනේ. සිස්ටම් එකේ එන්ටර් කරායින් පස්සේ සිස්ටම් එක තුල මොන හරි ගැටලුවක් තියෙනවද කියලා බලන්න ඕන. මේවා යන්නේ නැති. සමහරට සේවකයා සිස්ටම් එකට එන්ටර් කරලා සිස්ටම් එකකින් ඒක ප්‍රශ්නයක් කියලා දන්නේ. right? ඊළඟට වැරදි චෙක් අංකයක් ගැහුවොත් එහෙනම් මොකද වෙන්නේ? මේක චෙක් අංකයට තමයි රිටර්න් එක සකස් වෙන්නේ චෙක් පතේ අංකය විතරයි හඳුනගන්නේ. කිසිම දෙයක් හඳුනගන්නේ නැහැ. නේද? හරිද? හරිද? බැංකස් කියන්නේ? ඔව්. හරිනේ? ඔව් සර්. ඔව්. එතකොට අනිවාර්යයෙන්ම චෙක් පතේ අංකය වැරද්දලා ගහලා දන්නේ නැහැ. 3 ඉලක්කම කියලා චෙක් පතේ තියෙනවා, ලියුමේ තියෙනවා. එයා 8 ඉලක්කම ගෙවුවොත් එහෙම වැරදි චෙක් එක රිටර්න් වෙන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. ඒකට සේවකයාට වැරදීමකින් මේ චෙක් පත එන්ටර් කරලා තියෙනවා නමුත් වැරදි එකක්. එක්කෝ සිස්ටම් එකෙන් සම්පූර්ණයෙන්ම මේ වගේ ස්ටොප් පේමන්ට් හරි රික්වෙස්ට් හරි බාර ගන්න නැති තාක්ෂණික ප්‍රශ්නයක්. ඊළඟ එක තමයි සේවකයාගේ සිදුවෙච්ච නොසැලකිල්ල. සිස්ටම් එකට ගහලම නැහැ. මේක බාර අරන් තිනවා ගහලම නැහැ. ඔන්න ඔය අවස්ථාවක් වෙන්න පුළුවන් මේකේ වැරද්ද. ඒක අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් සේවකයාට විනය ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. දැන් බැරි වෙලාවත් අපිට චෙක් එක රිවර්ස් කරලා දෙන්න බැරි නම් බැංකුව ඒ පාඩුව දරන්න ඕන. හේතුව මොකද්ද? දැන් මේ චෙක් එක ගෙවිච්ච නිසා මේ ගුණවර්ධන මහත්තයා මේක ගෙවෙන්නේ නැහැ කියලා හිතාගෙන වෙන එයාට ගෙවන්න ඕන චෙක් එකක් එවනවා. ඒ චෙක් එක රිටර්න් වෙන්න පුළුවන් නේ. මේක ගෙවිච්ච නිසා ඒ අත්‍යවශ්‍ය චෙක් එක රිටර්න් වෙන්න පුළුවන්. එයාට පාඩු දෙකයි. ඒක සමාලාට එයාගේ EPF ආපු චෙක් එකක් වෙන්න පුළුවන් සේවකයෙක්ගේ. එහෙම නැත්නම් මෙයාගේ ටැක්ස් ගෙවපු චෙක් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ නීත්‍යානුකූල ගෙවීමක් කරපු නීතිමය ගෙවීමක් කරපු චෙක් පතක් වෙන්න පුළුවන්. ඒක රිටර්න් වුණත් එහෙම ඒ චෙක් එක රිටර්න් වුණොත් එහෙම මොනවද වෙන්නේ? ගුණවර්ධන මහත්තයට ඊට වඩා ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම මේක බරපතල ගැටලුව. වහාම බැංකුව එවැනි දෙයක් වෙලා තිබ්බනම් ඒකත් නැවත ප්‍රතිසාධනය කරන්න බැංකුවේ වැරද්දක් විදියට කියලා ප්‍රතිසාධනය කරන්න අවශ්‍ය අරමුදල් සපයන්න වෙනවා. මෙන්න මේ කියන කරුණු සියල්ල ඔය උත්තරය තුල තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි ලකුණු 5ක් හම්බ වෙන්නේ. තුන්වෙනි එක මලික් මහතා ඉන්ටර්නෙට් බැංකින් කරා පැවරුම් වගේක් කරලා තියෙනවා. සමහර ඒවා පරිගණක පද්ධතියේ දෝෂයක් කියලා පැහැදිලිව වෙන මේක කාගේද වැරද්ද 100% බැංකු කරුගේ පැත්තෙන් ඒක මැනේජර්ගේ හෝ සේවකයෙක්ගේ වැරද්ද නෙමෙයි මේක. හරි අන්න ඒකත් මතක තියාගන්න. ඒක සිස්ටම් එකේ වැරද්දක්. එහෙනම් බැංකුවේ පැත්තෙන් වැරද්දක්. එහෙනම් ඒ සම්බන්ධයෙන් කළමනාකරු සමාව ඉල්ලන්න ඕන. මතක තියාගන්න කනගාටුව ප්‍රකාශ කරන එකත් සමාව ඉල්ලන එකත් කරුණු වෙනස් වෙනවා. මේක බැංකුවේ 100%ක් වැරද්ද සමාව ඉල්ලන්න ඕන. දෙවෙනි එක තමයි මේ ගිණුමේ ට්‍රාන්සැක්ෂන් නිවැරදි නම් මේ මලික් මහත්මයාට මේක විස්තර කරලා දීලා එයාගේ ගිණුම හර කරලා ඒ අදාළ
හර කිරීම කරන්න ඕන. මොකද එහෙම නැත්නම් මේක බැංකුවට තමයි පාඩු වෙන්නේ. බැංකුවට තමයි පාඩු වෙන්නේ. හර කිරීම ටික කරන්න ඕන. ඊළඟ එක තමයි කම්පියුටර් සිස්ටම් එකට එහෙම IT ඩිපාර්ට්මන්ට් එකට මේක දැනුම් දීලා මේ දෙයක් වෙලා තියෙනවා කියලා මේක තවදුරටත් වෙනවද වෙනත් අයට වෙලා තියෙනවද මොකක්ද කියන එක සම්බන්ධයෙන් අදාළ ප්‍රතිකර්ම කරන්න ඕන. මලික් මහත්මයාට නිවැරදි ගිණුම් ප්‍රකාශයක් ලබා දෙන්න ඕන. ඔන්න ඔය කියන කරුණු ටික පිළිතුරේ අන්තර්ගත වෙනවා. ඊළඟ එක මේක බැංකුවේ වැරද්දක් නෙමෙයි. ඒතර මේකට කනගාටු ප්‍රකාශ කරන්න දෙයක්වත් නැහැ. හරි. මේක ගිණුම විවෘත කරද්දී ඔව්ද සිල්ලා මහත්මයා යම්කිසි KYC ස්ටේට්මන්ට් එකක් දීලා තියෙනවා. ඒතර ඒ ස්ටේට්මන්ට් එක අනුව නෙමෙයි මේ ගනුදෙනු වෙලා තියෙන්නේ. එහෙමනම් වෙන්න පුළුවන් ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. මොනවද කරුණු දෙක? එක්ක මලිත් මහත්මයාගේ මුල්‍ය තත්ත්වය වර්ධනය වෙලා එයා මහ පරිමාණයේ මේ කියන විදිහට විශාල ප්‍රමාණයේ ගනුදෙනු සිද්ධ කරනවා. මුල්‍ය තත්ත්වය වර්ධනය වෙලා. ඒතර ඒක අපිට ගිණුම තුලින් ඕනනම් බලා ගන්න පුළුවන් ක්‍රමයෙන් මෙයාගේ මේවා වැඩි වෙන ආකාරය. එක්ක මලික් මහත්මයා හිතාමතාම සිල්ලා මහත්මයා හිතාමතාම නීති විරෝධී වැඩ කරනවා අර මේකට වෙන. ඒතර අපිට කරන්න තියෙන පළවෙනි දේ මොකද්ද? සිල්ලා මහත්මයාව සම්බන්ධ කරගන්න ඕන. සම්බන්ධ කරගෙන ඒ සම්බන්ධයෙන් සුහදව කරුණු විමසීමක් කරන්න ඕන. පළවෙනි එක. ඒතර එයාගේ තත්ත්වය වෙනස් වෙලා නම් එයාට ඔප්පු කරන්න පුළුවන් එයාගේ ව්‍යාපාරය. ඒතර අනිකුත් ගිණුම් වල නේ සමහරට මෙහෙම වෙන්න පුළුවන් නේ. එයා වෙනත් බැංකුවකත් ගිණුම් පවත්වාගෙන යනවා. ඒ මොනවා හරි ඒ බැංකුවත් එක්ක තියෙන ගැටලුවක් නිසා එයා ඒ බැංකුවේ ගිණුම් වල ක්‍රියාත්මක භාවය අත්තිටවලා හෝ අඩු කරලා අපේ බැංකුවට ඇවිල්ලා ගනුදෙනු කරනවා වෙන්න පුළුවන් නේ. අපේ සේවය හොඳ නිසා හෝ මොනවා හරි හේතුවක් නිසා. ඒතර එයාට ඕක ඔළුවට එන්නේ නැහැ. එයාගේ KYC එකක් සම්බන්ධයෙන් බැංකුකරු තමයි ඒව බලන්න ඕන. ඒතර අපිට ගෙන්නලා විස්තර කරලා අහන්න පුළුවන්. ඇහුවාම නිවැරදි තොරතුරු අපිට ලබා ගන්න. ඒ අනුව අපිට වෙනවා අලුත් KYC එකක් අරගෙන ලොජ් කරගන්න. ඒතර අනුකූලතා දෙපාර්තමේන්තුව දැනුවත් කරන්න ඕන. එහෙම නැත්නම් ඒ සිල්ලා මහත්තයාට විස්තර කළ දෙන්න ඕන මේකේ තියෙන නෛතික පැත්ත. එයා ඒකට එකඟ වෙලා කටයුතු කරනවා නම් ගිණුම පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් වහාම අනුකූලතා දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න ඕන. ඒ හරහා මුල්‍ය බුද්ධි ඒකකයට දැනුම් දෙන්න ඕන. දැන් මෙතන කනගාටු ප්‍රකාශ කිරීමක් සමාවිල්ලීමක් ඒකම එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ විස්තර ටික තියෙන්න ඕන පිළිතුර තුල. මේවා ප්‍රායෝගික ප්‍රශ්න නිසා. රයිට්. මම ඒ ප්‍රශ්නේ පත්තරෙන් ඒක විතරයි ගන්නෙ. ඊළඟට අපි යමු 2019 මාර්තු. පළවෙනි ප්‍රශ්නේ. ඔව්. පළවෙනි ප්‍රශ්නේ මොකක්ද බලන්න. ප්‍රාග්ධන අරමුදල් රැස් කිරීම උපකාර වෙන අවශ්‍ය කරන පාර්ශ්වයන්ට ප්‍රාග්ධන අරමුදල් පැවරීම සිදු කරමින් මුල්‍ය අතරමැදිකරණය කරන්නේ. දැන් මෙතන ප්‍රාග්ධන අරමුදල් කියලා තමයි තියෙන්නේ. කල්බදෝ කුලීසින් අක්කර තියෙන්නේ ප්‍රාග්ධන අයිටම් කැපිටල් අයිටම්ස්. කොයිඩම් එක්ක ගොඩනැගිලි එක්ක යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් නේ. එහෙනම් වණික් සහ ව්‍යවසායක තමයි. ඒක අනිවාර්යයෙන්ම මෙතන තියෙනවා ව්‍යවසායක ප්‍රාග්ධනය කියලා. ඒතර ව්‍යවසාය වෙන්චර් කැපිටල් කියන්නේ කැපිටල් එක සප්ලයි කරන. උත්තරේ 1. වණික් කියන්නේ නිකන් මර්චන්ඩයිස් වගේ කතන්දරයක් එතන තියෙන්නේ. PFCA personal foreign currency account එකකින් ගන්න පුළුවන් සීමාව අහනවා. අපි personal foreign currency accounts කරා. ඒතර මොකක්ද උත්තරේ? මතකයිනේ අපි මේක කරා. විදේශ විනිමය ගිණුමකින් කවුන්ටර් එකකින් මුදල් ගන්න බෑ. ඩොලර් විදියට ගන්න බෑ. Delegation of duties
නිසා හේතු විය හැකි. ඩෙලිගේෂන් රාජකාරී බෙදා හැරීම. ඩෙලිගේෂන් කරන්න මොකටද? ඒ අදාළ සුදුසු පුද්ගලයාට නේ මේවා දෙන්න. ආයතනයේ පිරිවැය ඉහළ යන්නේ ඩෙලිගේෂන් කරාම. දැන් ඩෙලිගේට් කරාම ඒ නිපුණතාවය තියෙන පුද්ගලයාට අදාළ කාර්යය එයා ඒක පහසුවෙන් කරනවා. පහසුවෙන් කරනවා කියන්නේ අදාළ ඉලක්ක අත්පත් කරගන්න ඉක්මනින් පුළුවන්. ඒ අදාළ පුද්ගලයා ඒක කරාම අනිත් පැත්තෙන් ආයතනයේ ඵලදායීතාවය ඉහළ නගනවා. නැත්නම් එහෙනම් හතරවෙනි උත්තරෙත් වැරදි. පළවෙනි උත්තරෙත් වැරදි. කාර්යයන් අවසන් කිරීමේ කාලය දීර්ඝ විය හැකි ඒකත් වැරදි. එනම් උත්තරේ තුන්වෙනි එක. ඉහළ ද්‍රවශීලතාවයෙන් යුක්ත බැංකුවක ආයෝජනය කළ හැකි වගකීම් නිමැවුම. වත්කම් නිමැවුම් කියලා තියෙනවා, වගකීම් නිමැවුම් කියලා තියෙනවා. ද්‍රවශීලතාවය කියන්නේ මොකද්ද මෙතන? දැන් මේ ගිණුම් වලින් ද්‍රවශීල කියන්නේ ඉක්මනින් මුදල් ගන්න පුළුවන් ගිණුම. Tamanට කැමති වෙලාවක මුදල් ගන්න පුළුවන් ගිණුම. ඔව් මෙතනින් වඩාම ද්‍රවශීල ගිණුම ඉක්මනට මුදල් ගන්න පුළුවන් ගිණුම මොකද්ද? උත්තරය කියන්නේ මම මේකට අහන උත්තරේ ඕගොල්ලන්ගේ. මේක ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් දන්න එකක් නේ. ඔව් මොකද්ද? මයික් එක ඔන් කළා කවුරුහරි කියන්නේ? එක දාලා තියෙන එක කියලා. එක කියන්නේ මොකද්ද? එකනේ. ඉතුරුම ගිණුම. ඔතෙන්ට ජංගම ගිණුම කියලා ගැව්වොත් ජංගම ගිණුම දානවා භාණ්ඩාකාර විල්පත්‍ර කියන එක අයින් කළා. එතකොට මොකද්ද මේ උත්තරේ වෙන්න ඕන? තුන්වෙනි එක වෙනකොට දානවා ජංගම ගිණුම කියලා. අනිවාර්යයෙන්ම ජංගම ගිණුම තමයි වඩාත්ම ලික්විඩ් account එක මෙතන තියෙන්නේ. නිවේදනය කියන ඔයගොල්ලෝ දන්න විස්තරය. සමායතන corporate customers මෙතන ඉංග්‍රීසි වචනේ corporate customers ට. හරි. capital expenditure ඒ කියන්නේ ප්‍රාග්ධන වියදම්. ප්‍රාග්ධන වියදම් සඳහා දෙන්න පුළුවන් ණය මුදල මොකක්ද කියලා අහනවා. ප්‍රාග්ධන වියදම් කියන්නේ ටිකක් දීර්ඝකාලීන වියදමක්. ආනයන ඉම්පෝර්ට් ලෝන්ස් මොනවාට දෙන්නේ? අනිවාර්යයෙන්ම ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් බිස්නස් එකේ තියෙන එකක්. ඒ හින්දා ඒක වෙන්න බෑ උත්තරේනේ. අයිරා වාණිජ පත්‍ර කමර්ෂල් පේපර්ස් කියන්නේ මුල්‍ය ආයතන තමන්ගේ తాවකාලික මුල්‍ය ආයතන නෙමෙයි. සමාගම් තමන්ගේ తాවකාලික අවශ්‍යතා ප්‍රාග්ධන මේ අරමුදල් අවශ්‍යතා එතකොට ඒකත් ටෙම්පරරි එකක්. අයිරා කියන්නේ ටෙම්පරරි එකක් බැංකුවකින් දෙන එකක්. උත්තරේ වෙන්න ඕන ටර්ම් ලෝන්ස්. ඒකට දීර්ඝකාලීනව තමයි ටර්ම් ලෝන් එකක් දෙන්නේ අවුරුදු 5ක් 7ක් වගේ කාලයක්. ඒගොල්ලන්ගේ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන ඒ වගේ කාලයකට ඒගොල්ලෝ ටික ටික ගෙවනවා. උත්තරේ 2. ඔබ විසින් බැංකුවක ගනුදෙනුකරු හඳුනාගන්නේ කෙසේද? ඔන්නෝගේ අපි මේ සිලබස් එක ඇතුළේ විශේෂයෙන් කතා නොකරට ඔය වගේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා හිටපු ගමන්. කවුද කස්ටමර් කියන්නේ? කස්ටමර් කියන්නේ කවුද? දැන් මෙන්න මේකත් මතක තියාගන්න මේ ප්‍රශ්න පහට උත්තර ලියද්දී පිටු ගණන් ලියන්න එපා. උපරිම පේලි 3යි ආ. උපරිම පේලි 3යි. නැත්නම් ඔයගලට වෙලානේ අනිත් ඒවා ලියන්න. කවුද කස්ටමර් කියන්නේ? බලන්න එක්කෙනෙක් කියන්න බලන්න. බැංකුවක යම් ආකාරයක ගිණුමක් පවත්වාගෙන යන ඕනෑම පුද්ගලයෙක් ගනුදෙනුකරුවෙක් විදිහට අපිට කියන්න පුළුවන්. දැන් මේ ඉතිරි මොනවාද? වත්කම් ගිණුමක් හෝ වගකීම් ගිණුමක් නේ. එහෙම නැත්නම් යම්කිසි ගනුදෙනුමක් කරන පුද්ගලයෙක් ට්‍රාන්සැක්ෂන් එකක් කරන කෙනෙක් බැංක් කස්ටමර් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඉන්වර්ට් ඉන්වෙස්ට්මන්ට් account අරමුදල් ප්‍රේෂණය කළ හැකි ක්‍රම දෙකක්. අයියේ අපි ඔක කරා. ෆොරේන් කරන්සි ලංකාවට ගෙන අප වේවා. ඊළඟට පිටරටකින් ඉඳන් ලංකාවට එන රෙමිටන්සස්
වෙනත් ගිණුමකින් PCFA, BCFA, business foreign currency account, personal foreign currency account ඒ වයින් කරන බැර දෙකයිනේ අහන්නේ. right. ණය ගිණුමක්. මොනවද ණය ගිණුමක් කියන්නේ? ණය ගිණුමක් කියන්නේ ණය ගිණුමක් කියන්නේ පොලියත් සමග වාරික විදියට ගෙවීමේ පදනම මත බැංකුවකින් නහන්නේ බැංකුවකින් ලබා ගන්නා ණය මිතුලක් අඩංගු වන ගිණුම තමයි ණය ගිණුම කියන්නේ. පොලියත් සමග වාරික විදියට ගෙවීමේ පදනම මත බැංකුවකින් ලබා ගන්නා ණය මුදලක් සඳහන් කරන ගිණුම තමයි ණය ගිණුම. ෆයිනෑන්ෂල් මිස්සෙලින් අපි නායකත්ව ශෛලීන් දෙකක්. මෙන්න මේක අපි මේ උගන්වගත්තු ඒවාට පිටින් ආපු දෙකක් නායකත්ව ශෛලීන් කියලා. අපි නායකත්ව ශෛලීන් ඇත්තටම ඉගෙන ගත්තේ නැහැ මේ සිලබස් එක ඇතුලේ. ඕක තියෙනවා ගොඩක් එක නායකත්ව ශෛලිය තියෙනවා. ජෝන් නැඩායගේ ඇක්ෂන් සෙන්ටර් ලීඩර්ෂිප් ස්ටයිල් කියලා එකක් තියෙනවා. right. නායකත්ව ශෛලීන් අපි මේක ඇතුලේ ඉගෙන ගත්තේ නැහැ. අතන මේක ඒකට පිටින් ආපු එක. ජෝන් නැඩායස් ඇක්ෂන් සෙන්ටර් ලීඩර්ෂිප් ස්ටයිල්. ඊළඟට ෆ්‍රෙඩ් ෆීල්ඩර් කියන එක්කෙනාගේ නායකත්ව ශෛලීන් 3ක්. ෆ්‍රෙඩ් ෆීල්ඩර් ඊළඟට ටැනන් බෝමන් ස්කිමිත් කියලා එයාගේ නායකත්ව ශෛලීන්. සෙල් ටෙල් කන්සල්ට් ඩෙලිගේට් අන්නේ කියන ආකාර. අපි සරලව ගත්තොත් එහෙම ඔටෝක්‍රැටික් ලීඩර්, ඩෙමොක්‍රැටික් ලීඩර්, ඒ වගේ කියන්නේ අධිකාරීවාදී නායකයා, ප්‍රජාතන්ත්‍රික නායකයා, ඒ වගේ නායකත්ව ශෛලීන්. ෆයිනෑන්ෂල් මිස්සෙලින් මේ කියන්නේ මොකද්ද? සරලව කිව්වොත් ගනුදෙනුකරුවෙක්ට අවශ්‍ය නැති මුල්ල නිමැවුමක්. එයා බලාපොරොත්තු වෙන්නේ නැති මුල්ල නිමැවුමක් බලහත්කාරයෙන් ඔහු වෙත ලබා දීම. එහෙම නැත්නම් වැරදි තොරතුරු ලබා දීම මගින් එහෙම නැත්නම් නිශ්චිත තොරතුරු ලබා නොදීම තුලින් මිලදී ගැනීමට සැලැස්වීම කිරීම ෆයිනෑන්ෂල් මිස්ටරි කියන්නේ. අන්න දැන් අර අපි කියපු જાති ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න කියව ගන්න මම විනාඩියෙන් ගන්නම්. LPV මහතා කිනුම් විශාල ලෙස ශේෂ අඩු වෙලා තියෙනවා එයාගේ සේවිල්ස් එකෙන්. මෙම කිනුමට සම්බන්ධව ATM කාඩ් පොතක් තියෙනවා. එයා කරපු නැති මුදල් ආපසු ගැනීම ගණනාවක් තියෙනවා. හරි මේ වගේ ප්‍රායෝගික දේවල් වෙන්න පුළුවන්. දැන් මෙතනදී කනගාටුව ප්‍රකාශ කිරීමක් හෝ සමාව ඉල්ලීමක් කරන්න අවශ්‍ය නැහැ ඉස්සෙල්ලාම නේ. මෙතනදී එයාගේ ATM කාඩ් එකකුත් තියෙනවලු. එයා එකකින් භාවිතා කරලා නැහැ කියනවා. නෑ තමන් විසින් ඔයා විසින් කරලා නැහැ. නමුත් ATM එකෙන් අඩු වෙලා තියෙනවා මුදල්. වෙන්න පුළුවන් මොනවද possibilities. දැන් මේව නම් කියන්න ඕන කතා කරලා නැත්නම් ඉතින් මේ ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. දන්නේ නැහැ කියන්නේ මොනවද වෙන්න පුළුවන්? දැන් මේ වෙනත් කෙනෙකු විසින් ඒක භාවිතා කරලා තියෙන්න පුළුවන්. ගෙදරක වෙන කෙනෙක් අරගෙන ගිහිල්ලා වෙන කෙනෙක් භාවිතා කරලා දෙන්න පුළුවන්. එක්කෝ එයාගේ අනුදැනුම මතව හොරෙන්නේ. ඔව්. ඔව්. දෙක මේ ATM කාඩ් පත විදේශයකදී භාවිතා වුණොත් එහෙම බොහෝ දුරට හැක් කරන්න chances වැඩි.
මොකද මටත් එහෙම දෙයක් වුණා. මේ ඒ විදේශයකදී භාවිතා වුණොත් ඕල් දේශීය වශයෙන් භාවිතා වුණොත් හැකින් සිද්ධ වෙන්න පුළුවන් නේ. එතකොට ඒක එක හේතුවක්. ඊළඟ එක තමයි මේ කවුද LPB මහත්මයා අමතක වීමකින් කාට හරි ATM කාඩ් පත දීලා වෙන්න පුළුවන්. එයාම දීලා ඒක භාවිතා කරලා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් LPB මහත්තයට මතක් වෙලා නැහැ ඒක. මේකෙදී මොනවද අපිට කරන්න පුළුවන්? දැන් අපිට මම හිතන්නේ ක්‍රෙඩිට් කාඩ් වලට නම් පුළුවන් හැක් කරොත් එහෙම ඒ මුදල පියවන්න. ATM කාඩ් එකකට ගැටලුවක් තියෙනවා. ඉතින් අපිට කියන්න වෙන්නේ ATM කාඩ් පත පහසුව සඳහා භාවිතා කරනවා වගේම මේක අනිවාර්යයෙන්ම මේ පින් නම්බර එක දැනගන්න ඕනේ නේ. දැන් කාඩ් එක භාවිතා කරලා ගන්න නම් පින් නම්බර එක දැනගන්න ඕන. ඒතකොට හැක් කරනකොට ඒගොල්ලෝ ඒ පින් නම්බරත් එක්කම තමයි ගන්න හැක් කරලා ගන්න. තව භාවිතා කරන්න පුළුවන් ක්‍රමයක් තමයි හැකින් මේ අතර මේක දෙන්න ස්කිමින් කියන එක. අර මැෂින් එකට පොඩි කැලලක් ගහලා ඒ තොරතුරු ගන්න එක. එහෙම දෙයක් වෙලා නැත්තම් දැන් හැකින් ස්කිමින් දෙයක් වෙනවා නම් සමස්ත පද්ධතියේම ආරක්ෂා සම්බන්ධ ගැටලුවක් තියෙනවා සහ බැංකුවට ඒක දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොකද එක ට්‍රාන්සැක්ෂන් එකක් නෙමෙයි ඕක වෙන්නේ. සහ එක කාඩ් එකකට නෙමෙයි කාඩ් කීපයකට වෙන්න පුළුවන් නේ. ඒක දැනුවත් කරලා ඒ වගේ විදේශයකට ගිහිල්ලා ආවොත් වහාම එම්ත විදේශයකට යනවා නම් බැංකුව දැනුවත් කරන්න කියන ඉල්ලීම මයික් එක දැන් ඕෆ් කරන්න ඉවර නම් මේ කතා කරලා ඉවර නම් ඕෆ් කරන්න. මේ විදේශයකට යනවා නම් දැනුවත් කරන්න කියලා කියන්න වෙනවා. මොකද එතකොට විශේෂයෙන් සම්බන්ධයෙන් බලන්න පුළුවන්. ඒ ඊළඟ එක තමයි SMS alert නේ. ATM transaction එකක් වෙනකොටම SMS alert එකක් එනවා නම් මොකද කරන්න පුළුවන් නේ? LPB මහත්තයට පුළුවන් එයා ඒක කරනවද නැද්ද කියන එක දැනගන්න. ඊට ඉස්සෙල්ලා මේ ඔක්කොටම ඉස්සෙල්ලා වහාම කරන්න ඕන මේ ATM කාඩ් එක බ්ලැක් ලිස්ට් කරන්න ඕනේ. නවත්තන්න ඕන. නැත්නම් තවත් යන්න ඕනේ. නවත්තන්න ඕන. ATM කාඩ් එක කැන්සල් කරන්න ඕන. ඊළඟට අර දේවටේ බලන්න ඕන සහ SMS alert දාගන්න ඕන සහ උපදෙස් දෙන්න ඕන කාඩ් පත භාවිතයේදී. ඒතර බැංකුවේ පැත්තෙන් වැරද්දක් වෙලා තියෙනවා නම් හිතින්. ඒතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන සහ බැංකුවේ සිස්ටම් එක ආරක්ෂා සම්බන්ධයෙන් බැංකුව අවශ්‍ය දේවල් කරන්න ඕනේ. ඒ ඔක්කොම කරලා තියෙනවා නම් ඉතින් වෙන හේතුවක් වෙන්න පුළුවන්. TKS බද්ධ ස්ථාවර තැන්පතුවා දෙන්න කියලා තියෙනවා. මොනකටද දෙන්නේ? පාසල් ගාස්තු ගෙවන්න. TKS මහත්මිය ලංකාවේ නැහැලු. උන්න බද්ධ ස්ථාවර ගිණුමක්. දැන් කියන්න බලන්න. බද්ධ ස්ථාවර ගිණුමක් ක්‍රියාත්මක කරන්න පුළුවන් ආකාර මොනවද? බද්ධ ගිණුමක් ක්‍රියාත්මක කරන්න පුළුවන් ආකාර මොනවද? ජොයින්ට් account එක. එක්ක දෙදෙනාම එහෙම නැත්නම් දෙදෙනාගෙන් කෙනෙක් නේ. අපි ඉස්සෙල්ලාම බලන්න ඕන මැන්ඩේට් එකේ කොහොමද තියෙන්නේ කියලා. මැන්ඩේට් එකේ කොහොමද තියෙන්නේ කියලා බලන්න ඕන. මැන්ඩේට් එකේ තියෙන විදිය දෙදෙනාම නම් අනිවාර්යයෙන්ම TKS මහත්මියගෙන් අපිට අවශ්‍ය වෙනවා තහවුරුවක්. තහවුරුවක් අවශ්‍ය වෙනවා. කොහොමද මේ තහවුරුව ගෙන්න ගන්නේ? කොහොමද තහවුරුව ගෙන්න ගන්නේ? දැන් මේ සෝෂල් මීඩියා ඕන තරම් තියෙනවා නේද ෆැක්ස්. මම ඕනේ නැහැ. ලියුමක් ලියලා අත්සන් කරලා අපිට මේකට ස්කෑන් කරලා PDF එකක් විදිහට එවන්න පුළුවන්. මේක පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඒකක් දෙදෙනාගෙන් කෙනෙක් වුණත් බොහෝ විට අපිට ආරක්ෂාකාරී මොකද ගිණුම වහනවා නම් ගිණුම වහන්න වෙනවනේ FD එකක් අපිට කෑල්ලක් දීලා කෑල්ලක් ඉතුරු කරන්න බෑනේ නේ. ගිණුම වහලා තමයි මුදල් දෙන්න වෙන්නේ. එහෙමනම් අනිවාර්යයෙන්ම බොහෝ විට ආරක්ෂාකාරී ගිණුම වැසීමේදී TKS මහත්මියගේ තහවුරුවක් ගන්න පුළුවන් නම්. right. තුන්වෙනි එක එමෙතන තව මොනවද තියෙන ඔප්ෂන්? මේ FD එකට අපිට පුළුවන්
කෑෂ් මාජින් ලෝන් එකක් දෙන්න දීලා මේ මැන්ඩේට් පත්‍රයේ මෙහෙයුම් උපදෙස් පැහැදිලි නැහැ කියලා තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ටීකේස් මහත්මියකින් ගෙන්න ගන්නව සිද්ධ වෙනවා. උපදෙස් පැහැදිලි නැහැ කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම ගෙන්න ගන්න වෙනවා. එහෙම නැත්නම් මේකට කෑෂ් මාජින් ලෝන් එකක් දීලා ඒකෙන් ඒතර account එක වැහෙන්නේ කෑෂ් මාජින් ලෝන් එකට අත්සන් කරන්නේ. ටීකේස් මහත්මිය එයාට පුළුවන් මේ ලෝන් එක ගෙවලා මේක දහස් කරගන්න. VPB මහත්මිය US ඩොලර්ස් 5000ක් ලැබිලා තියෙනවා. මේවා මොනවත් ඇවිල්ලා නැහැ. නැත්නම් මේක අනිවාර්යයෙන්ම මනි ලෝන්ඩරින් වලට අයිති වෙන්න පුළුවන් කාරණාවක්. එහෙනම් එයාගේ මොනවද අහන්න ඕන? මේ යොපු ප්‍රේෂණකරු සම්බන්ධයෙන් විස්තර ලබා ගන්න ඕන. විස්තර ලබා ගන්න ඕන. ඒ වගේම ඒ වගේ ගනුදෙනු සිද්ධ වෙලා තියෙනවද කියන එක බලන්න ඕන. විස්තර ලබාගෙන එහෙම දෙන්න බැරි කමක් තියෙනවා නම් මේක මනි ලෝන්ඩරින් වලට අයිති වෙන හින්දා අනුකූලතා නිලධාරීට දැනුම් දීලා අදාළ ක්‍රියාමාර්ග ගන්න. ඔන්න ඊළඟ එක ඊටම මේ ප්‍රායෝගික නිතර සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. NDS මහත්මිය DKS මහත්මයාට අයිති තැන්පතුවකට ගෙවන්න අධිකරණ නියෝගයක් අරන් එනවලු. කෙසේ වුණත් මැන්ඩේට් පත්‍රය පරීක්ෂා කරාම තියෙනවා DKS මහත්මයාගේ පුතා HNS නොමිනි කරලා දාලා තියෙනවා. ගන්න ඕන මොකද අනිවාර්යයෙන් මේ කාටද ගෙවන්න වෙන්නේ? නොමිනිටනේ. අපිට අධිකරණ නියෝගයට වඩා බලවත් නොමිනි. මොකද හේතුව? හේතුව මොකද? නොමිනිව දාන්නේ ගිණුමේ අයිතිකරු. ඒක අන්තිම කැමැති පත්‍රයක් වගේ වෙනවා එතකොට. ගිණුමේ අයිතිකරුව අපි හඳුනගෙන නොමිනිව දැම්මෙන් පස්සේ ඒක ඔහුගේ කැමැත්ත. අධිකරණය නියෝග කරන්නේ මොකද්ද? නීතිය අනුවද. නමුත් අධිකරණයට බැහැ ගිණුම්කරුගේ නියෝගයකට උඩින් යන්න. ඒ නිසා තමයි අන්තිම කැමැති පත්‍රයක් තියෙනවා. අධිකරණය අන්තිම කැමැති පත්‍රයේ ක්‍රියාත්මක කරන්න පොල්මක් කරුවෙක් පත් කරනවා. අන්තිම කැමැති පත්‍රයක් නැත්තම් තමයි රටේ පොදු නීතියට ඒක බෙදලා දෙන්නේ. දැන් මෙතනදී නොමිනිට තමයි ගෙවන්න වෙන්නේ. ඒක විස්තර කරලා දෙන්න ඕන NDS මහත්මියට. විස්තර කරලා දීලා HNS මහත්තයා දැන් මේ DKS මැරලා කියලා දන්නවනේ. නේද? අපිට ඒ ගිණුම තියාගෙන යන්න බෑ. HNS මහත්මයා ට්‍රේන් කියලා එයාගේ නමින් FD එකක් කරලා මේ මුදල් ඒකට බැර කරන්න ඕන. එයා බාලවයස් කෙනෙක් නම් අපිට පුළුවන් NDS මහත්මියව බාරකරුවෙක් විදිහට අරගෙන ඒ විදිහට HNS නමට මේ මුදල් තැන්පත් කරන්න. ප්‍රායෝගිකව කරන්න පුළුවන් සියලුම ඔප්ෂන්ස් මෙතෙන්දි සඳහන් කරන්න ඕන. ඔප්ෂන්ස් අඩු වෙනකොට උත්තරයට ලැබෙන ලකුණු ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා ඒක මතක තියාගෙන එකම දෙයක් ගැන සමහරවිට මේ ප්‍රශ්නේ තියෙන කරුණු ගැනම ගොඩක් විස්තර කරනවා. එහෙම අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ කරන්න ඕන දේ මොකද්ද කියන උපදේශ. ඒතර ඒක බලලා ඉවරලා ඒ කරන්න පුළුවන් ඔප්ෂන්ස් ඔක්කොම ටික දෙන්න ඕන. කරන්න පුළුවන් ඔප්ෂන්ස් ඔක්කොම ටික දෙන්න ඕන. හොඳයි. එහෙනම් අපි ලබන සතියේත් මේ ප්‍රශ්න පත්‍රේ සාකච්ඡා කරමු. අදට අපි නාතික සියලු දෙනාටම සුබ දවසක්.